හරි. මම උදේ ළමයි ගෲප් එකට දැම්ම දැන් අද මම හිතන්නේ ගොඩක් අයට මේ වෙලාවට ක්ලාස් තියෙනවා කියලා කිව්වා. රෙකෝඩින් එක බලන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. දර්ශක හා ලඝු ගණක දෙක කොටස. තව යාළුවෝ ඉන්නවනම් ඉක්මනට කියන්න මම උදේ ගෲප් එකට දැම්මේ ක්ලාස් ටයිම් එක සමහර ළමයි දන්නේ නැති කට්ටියත් ඇති. හරි යාළුවෝ ඉන්නවනම් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියන්නේ ඉක්මනට. හරිද? හොඳයි. හරි. දැන් ළමයි අපිට ලඝු පොතක් අවශ්‍ය වෙනවා. හරිද? ලඝු පොත. ලඝු පොතක් ඔයගොල්ලෝ ළඟ තියාගන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ අච්චු පොතෙත් ඇති පිටිපස්සේ ලඝු වගුව නේද? හරි. මාතෘකාව දාන්න දර්ශක හා ලඝු ගණක දෙක තුන්වෙනි පාඩම. ළමයිට අපිට මේකෙදි මේ ඉගෙන ගන්න තියෙන්නේ අර විභාගෙට ඔයගොල්ලෝ දන්නවා 10 පන්තිත් ආවා. හරිද? රචනා පේපර් එකේ එනවා අපිට ලඝු ගණක වහු භාවිතයෙන් මේ සංඛ්‍යාත්මක ප්‍රකාශනය සුළු කරන්න. මතකද? උදාහරණයක් මේ වගේ. නිකන් අපි ගත්තොත් ළමයි අපිට තියෙනවා 300 වැඩි කිරීම 2 බෙදීම 50. මේකේ අගේ හොයන්න කිව්වොත්. හරිද? උදාහරණයක් දෙකක් මේ වගේ ගන්න. මේකේ අගේ හොයන්න කිව්වොත්. ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේකේ අගේ හොයන්න කිව්වොත් ඉතින් මේකෙන් ගුණ කරලා එන සංඛ්‍යාව මේකෙන් බෙදනවනේ. මේ 300 දෙකෙන් ගුණ කරලා 50ෙන් බෙදලා උත්තරේ ගන්න පුළුවන්. මේක ළමයි අපිට උත්තරේ ගන්න තව ක්‍රමයක් තියෙනවා මේ ලඝු ගණක වගු භාවිතයෙන් මේ ගන්න හැදුවේ. ලඝු ගණක වගු භාවිතයෙන්. හොඳයි. දැන් මේක අපි නිකන් උත්තරේ ගත්තොත් කීය දෙන්නේ? 300 දෙකෙන් වැඩි කරාම 600 නේ. 300 දෙකක් 600යි. 600 50ෙන් බෙදුවොත් උත්තරේ කීය දෙන්නේ? මෙතන 600ට 50 ඒවා එන්නේ 12යි නේ. මේකේ උත්තරේ 12ක් නෙන්නේ. ඔව්. එළම අපිට මේ ගාන හැදුවේ හැකි ලඝු ගණක වගු භාවිතයෙන්. හරිද? අපි ලියන්න මෙහෙම පොඩි හැඳින්වීමක් ලියන්න. මෙම කොටසේදී නැත්නම් මෙම පාඩමේදී ලඝු ගණක වගු භාවිතයෙන් හරි පාඩමේ මාතෘකාව දාන්න දර්ශක හා ලඝු ගණක දෙක තුන පාඩම ලියන්න. මෙම පාඩමේදී ලඝු ගණක වගු භාවිතයෙන් සංඛ්‍යාත්මක ප්‍රකාශන සුළු කර අගය සෙවීම සිදු කරයි. හරි. හොඳයි. අපි පොඩි උදාහරණයක් තමයි ලියලා පටන් ගමු. හරිද? ලියන උදාහරණ මෙන්න මේ සංඛ්‍යාත්මක ප්‍රකාශනය. මම දැන් ලඝු පාවිච්චි කරලා ගානක් හදලා පෙන්නන්න හදන්නේ. හරි? හොඳයි මේ ලියාගන්න 300 වැඩි කිරීම 2 බෙදීම 50. 300 දෙකක් 600යි 50ෙන් බෙදුවම උත්තරේ කීයද? 12යි නේ. හරි මේකේ උත්තරේ 12ක් කියන්නේ සාමාන්‍ය පොඩි ගානක් නේ. හරි අපිට ළමයි මේ වගේ ගානක් දුන්නොත් හරිද 315.2 ගුණ කිරීම 25.48 හරි බෙදීම 0.251 දැන් මේකේ උත්තරේ මේ වගේ ඉක්මනට ගන්න බෑනේ ඔයගොල්ලන්ට කැල් එකක් තිබ්බොත් පුළුවන් මම කැල් එක පාවිච්චි කරන්නේ නැතුව අමාරුයිනේ ඔව්
හරි 315.2 25.48 ගුණ කරලා ඒ උත්තරේ බෙදන්න ඕනේ 0.2.5 එකෙන්. දැන් මේකටත් දාලා හදලා උත්තරේ ගන්න පුළුවන් 12යි කියලා. මේක එහෙම හදලා ගන්න බෑ. අන්න මේ වගේ ගානක් අපි දැන් බලමු. හරිද හදද්දී හරිද? එතකොට මේ වගේ ගානක් අපිට මේ වගේ ගානක් වුණත් මේ වගේ ගානක් වුණත් ඕනම අර දශම සංඛ්‍යා තියෙන පූර්ණ සංඛ්‍යා තියෙන ඕනම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ಗುಣ කරන බෙදන ගණන් ලඝු වගුව පාවිච්චි කරලා මේ ලඝු පොත ළඟ තියාගන්න ලඝු වගුව පාවිච්චි කරලා අපිට මේකේ අගය ගන්න පුළුවන්. දැන් ඒක තමයි අපි ඉගෙන ගන්න හදන්නේ 10 දිත් මේක තිබ්බා. හරිද? ඒ ගණන් නැවත අපිට හදන්න තියෙනවා. හරි. මම මේ වගේ ගණන් පස්සේ හදලා පෙන්නන්නම්. ඉස්සෙල්ලාම මේ වගේ ගණන් හදලා බලමු. මොකද අපි දැන් මේක උත්තරේ ගන්නවා 12ක් එන්න ඕනේ. නේ 12ක් එන්න එපා සුළු කරාම. හොඳයි. හරි මේ උදාහරණ ලියා ගන්න අපි ලඝු පාවිච්චි කරලා මේ ගාන හදලා බලමු. හරිනේ. හොඳයි. දැන් අපි මේ ගාන දුන්නාම මේ ලඝු වගුව පාවිච්චි කරලා මේක සුළු කරන්න කියලා අපිට ගානක් එනවා විභාගෙදී. අපි ඉස්සෙල්ලාම කරන්නේ තමයි මේක උත්තරේ අපිට තියාගන්න 12යි තියාගත්තා. පළවෙනි පියවර වශයෙන් කරන්නේ මේ දීපු ගාන 300 ගුණ කිරීම 2 බෙදීම 50. මේක සුළු කරනවා වෙන අපි x කියලා දාගන්නවා. මොකක් හරි ඊගිය අඥාතයක් දාගන්නවා. හරිද? හොඳයි. දාන්න. මෙතන ලියන්න ඔයගොල්ලෝ උදාහරණ ලිව්ව නේද? ලියන්න. ලඝු වගු ඇසුරෙන් ඉහත ගැටලුවේ අගය ලබා ගන්න. ලඝු වගුව ඇසුරෙන් නැත්නම් ලඝු වගුව භාවිතා කර ඉහත ගැටලුවේ පිළිතුර නැත්නම් ඉහත සංඛ්‍යාත්මක ප්‍රකාශනයේ අගය සොයන්න. ලඝු වගුව භාවිතා කර ඉහත සංඛ්‍යාත්මක ප්‍රකාශනයේ අගය සොයන්න. ඉහත සංඛ්‍යාත්මක ප්‍රකාශනයේ අගය සොයන්න. හරි. දැන් 10 පන්ති මේවා තිබ්බා. බලාගන්න. අපි තමයි ඉස්සෙල්ලාම කරන්නේ මේ දීපු සංඛ්‍යාත්මක ප්‍රකාශනය දැන් සුළු කරලා උත්තරේනේ ගන්න ඕනේ. ඒ උත්තරේ අපි x ට හරි මොකක් හරි මෙතන අඥාත මතයක් ලියා ගන්න. x හරි සිම්පල් ඒ හරි සමානයි කියලා ගන්නවා. හරි. පළවෙනි පියවර. ලියන්න මේක. මේක අපි උත්තරේ ගන්නවා අපිට ආවේ 12යි නේද? අපි බලමු ගාන හදුවාම 12ක් එනවාද කියලා ලඝු වගු පාවිච්චි කරලා. හරි. ඊට පස්සේ තමයි අපි කරන්නේ දෙපැත්තේම ලඝු 10 පාදේ ගන්නවා. මේක සමීකරණයක් වගේනේ. මේකට සමාන හින්දා දෙපැත්තටම අපිට එකම දෙයක් කරන්න පුළුවන් සමීකරණයක. මේ පැත්තේ ලඝු 10 පාදේ කියනවා. ලඝු 10 පාදේ x. මේ පැත්තේ ලඝු 10 පාදේ මෙන්න මේ සම්පූර්ණ එක ලියන්න ඕනේ 300 ගුණ කිරීම 2 බෙදීම 50. ලියන්න. මේකේ දෙපැත්තෙම ලඝු 10 පාදේ ගන්නවා. ලඝු 10 පාදේ. ලඝු 10 පාදේ x ලඝු 10 පාදේ මේ සම්පූර්ණ එක මෙතන ලියා ගන්න. ඕනනම් මේ ලඝු 10 පාදේ වෙනකොට අපි ලියන්නේ මොකද්ද? ඈ LG නේ. ඔව්. ලඝු 10 පාදේ වෙනකොට අපි ලියන්නේ LG. මේක LG x කියලා ලියුවත් හරි මේ පැත්ත LG. මෙන්න මේ 300 වැඩි කිරීම 2 බෙදීම 50. හරි. අපි සාමාන්‍යයෙන් LG තමයි ලියන්නේ ලඝු 10 පාදේ ලියද්දී. හරි මම කරන්නේ. හරි දැන් අපි ඉලක්කය ළමයි x වල අගය හොයන්නයි ඕනේ. මොකද x කියන්නේ මේක සුළු කරාම උත්තරේ. ඊට පස්සේ අපිට කරන්න වෙන්නේ මේ පැත්ත කොහොම තියා ගන්නවා. මේ පැත්තට අපිට දාන්න පුළුවන් ලඝු නීති. මතකද ළමයි අපි මේ සතියේ ඉගෙන ගත්තා ලඝු ගණක වල නීති තුනක්. ලඝු ගණක වල නීති තුනක්. මොකක්ද ඒක නීතියක්? ලඝු ගණකයේ මේ සංඛ්‍යාව ගුණිතයකින් තියෙනවා නම් ඒක ලිව්ව හැකි වෙන වෙනම ලඝු ගණකවල එකතුවක් ලෙස LG ලඝු 10 භාග 300 එකතු කිරීම ලඝු 10 භාග 2 LG 2 නේ ඊට පස්සේ තමයි බෙදීමෙන් කියන කෙනා ලිව්ව හැකි වෙනම ලඝු ගණකයක අඩු කිරීමක් ලෙස LG 50 අඩු කිරීමක් ලෙස ඔන්න ලඝු ගණක නීතිය. මෙතන තමයි සංඛ්‍යාවක දර්ශකයක් තිබ්බොත් මොකක් හරි දර්ශකයක් තිබ්බොත් ඒක ඉස්සරහට යන විදිහයි. මේ ලඝු ගණක නීති තුනක් ඉගෙන ගත්තා. ලියා ගන්න ඊළඟ පියවර.
ඊළඟ පියවර ඉක්මනට ලියන්න. දැන් ළමයි ඔයගොල්ලන්ට ලඝු පොත අවශ්‍ය වෙනවා. ලඝු ගණක පොත. හරි ඉක්මන් කරන්න. ලඝු ගණක පොතක් නැත්නම් අච්චු පොතේ අන්තිම පිටුවේ ඒත් ඔයගොල්ලෝ ගාව මම හිතන්නේ අච්චු පොත නැතුව ඇතිනේ. අච්චු පොතේ ළමයි මේ තුන්වෙනි කොටස වුනේ. තුන්වෙනි කොටසේ අන්තිම පිටුවේ තමයි තියෙන්නේ ලඝු වගුව. තියනවාද? හරි. ලඝු පොතක් අගාල බලන්න තියෙනවද? හරි. දැන් ළමයි අපිට ඊට පස්සේ කරන්න තියෙන ලඝු පොත අරගෙන මේ එක එක සංඛ්‍යාවල ලඝු ගණක හොයන්න වෙනවා. හරි. ඔව්. දැන් මම පොඩක් මෙතනින් ගාන හදන එක නවත්තන්න. පොඩක් මෙතන තමයි රූල් ඉඳ ලියන්න. රූල් පහක් විතර. මම දැන් මෙතෙන් දෙන්නම් තව වැදගත් දෙයක් කියලා දෙන්න හදන්නේ. මේවල අගයන් අපි කොහොමද ලඝු පොතෙන් හොයන්නේ කියන එක මම කියලා දෙන්න හදන්නේ. 10 පාදයට අදාළව කිසියම් සංඛ්‍යාවක ලඝු ගණකයේ ලඝු පොතෙන් හොයන විදිය බලමු. හරි. දැන් මේ ගාන මෙතනින් දැන් නවත්තනවා. රූල් මෙතනින් රූල් ඉඳ තියන්න රූල් 7ක් විතර. රූල් 7ක් ඉඳ තියන්න. රූල් 7ක් ඉඳ තියලා සමහර කට්ටියට මතකයි 10 පන්තියේ තිබ්බනේ. කමක් නැහැ අපි මම කියලා දීලාම අපි මේ ගාන හදමු. රූල් 7ක් ඉඳ තියන්න 7ක්. ඕනේ නැහැ රූල් 5ක් තිබ්බත් ඇති. හා. ඉඳ තියලා දාන්න මම මේ දෙන අනුමාත්‍රකාව දාන්න. හරි අනුමාත්‍රකාව දාන්න. අපි ඊට පස්සේ මේ ගාන මෙතනින් සම්පූර්ණ කරමු. අනුමාත්‍රකාව දාන්න 10 පාදයට අදාළව 10 පාදයට අදාළව 10 පාදේ තමයි දැන් අපි මේක කතා කරන්නේ. 10 පාදයට අදාළව කිසියම් සංඛ්‍යාවක 10 පාදයට අදාළව කිසියම් සංඛ්‍යාවක ලඝු ගණකය කමාවක් දාන්න 10 පාදයට අදාළව කිසියම් සංඛ්‍යාවක ලඝු ගණකය ලඝු පොතෙන් සෙවීම හරි ලඝු පොතෙන් සෙවීම හරි මම මේ ගණන තමයි අපි ඉඳ තිබ්බනේ මම මේක කියලා දී අහගන්නවා මම මේක දැන් මෙතනින් මම කවුල් ගාන දාගත්ත මේ දක්වා 10 පාදයට අදාළව කිසියම් සංඛ්‍යාවක ලඝු ගණකය ලඝු පොතෙන් සෙවීම හරි දැන් අපි බලමු මේකේ 300 ලඝු ගණකේ හොයන්න තිබ්බා 50 ලඝු ගණකේ හොයන්න තිබ්බා 2 ලඝු ගණකේ හොයන්න තිබ්බා හරි දැන් බලන්න හොයන්නේ කිව්වේ උදාහරණ මේක වැදගත් හරිද ඔව් දැන් අපි ළමයි සමහර සංඛ්‍යාවල ලඝු ගණක දන්නවා 10 පාදයට අදාළව සමහර සංඛ්‍යා මොනවද මොන බලන්න හරිද මෙන්න මේවා අපි දන්නවා අපි ගත්තොත් ලඝු LG නේද LG මම ලියනවා මෙතන බලන්න LG 10 ලඝු ගණක කීයද ඒ කියන්නේ ලඝු 10 පාදයට 10 ලඝු ගණකය දශකයේ කීයද මම මේ කියන්නේ ළමයි එතකොට මේක දශකවල ලියන්න පුළුවන් හරියටම කීයද එකයි බකනේ ඔයගොල්ලන් ගේසරිත් කරන්නේ LG 10 ගේ එකයි අර මේ ලියලා තියෙන මොකක්ද මේ තියෙන ළමයි ලඝු 10 පාදයට 10 මම එහෙම ලියන්නම් තේරෙනවද ලඝු නැත්නම් LG ලඝු 10 පාදයට 10 යන්නේ මේ 10 කියන සංඛ්‍යාවේ ලඝු ගණකයේ 10 පාදයට අදාළව කීයද එකයි නෙන්නේ මේක දර්ශකාකාරයෙන් ලියුවොත් මොකද වෙන්නේ දර්ශකාකාරයෙන් ලියුවොත් අර ඔය ඉස්සරහට යන්න පුළුවන් දර්ශකාකාරයෙන් ඒක දර්ශකාකාරයෙන් ලියුවොත් 10
පළවෙනි දර්ශකය සමානයි 10යි. මේක ලඝු ආකාරය මේක දර්ශක ආකාරය. මතකයි? හොඳට අහගන්න. හරි. ඊළඟට බලන්න. ආයෙත් ලඝු 10 පාදයට අදාළව අපි 100 ලඝු ගණකේ කීයද? ඈ ඔව් 2යි. හරියටම 2යි. මෙතන හරියටම 1යි. 1යි කියලා කියන්නේ ළමයි හරියටම 1.00නේ. 1.00. 2යි කියලා කියන්නේ හරියටම 2.00. හරි දැන් මම මේ දශමස්ථාන දාන්නේ ඇයි කියලා ඔයාලට තේරෙනවා. පස්සේ මම කියලා දෙන්නම් එක. හරි. දැන් මේක තමයි අපි කියනවා දර්ශක ආකාරය. මොකද කියන්නේ 10 දෙකේ දර්ශකය සමානයි 100යි. මෙතන 10 එකේ දර්ශකය කියන්නේ මෙතන 1.00. මෙතන 2.00. හරියටම 2යි. තමයි දර්ශකය තමයි අපි ලඝු ගණක ලෙස හඳුන්වන්නේ. හරි මම මේ දීලා තියෙන්නේ ලඝු ගණකය. ලඝු ගණකය නැත්නම් දර්ශකය. මේ තියෙන සංඛ්‍යාව. ඊට පස්සේ තව එකක් ගන්න ලඝු 10 පාදයට අදාළව අපි ලියුවොත් ලඝු 10 පාදයේ LG 100 මේ 1000. මේකේ හරියටම ඔයගොල්ලෝ දන්නවා තුනයි. ලඝු 10 පාදයේ අදාළව ලඝු 10 පාදයට අදාළව 1000 ලඝු ගණකය LG 1000. හරි මේක ගන්න පුළුවන්. මේක LG 10 කියලා ලියුව හැකිනේ. LG 10 ලඝු 10 පාද 10 මේක LG 100 මේක ලියුවේ LG 1000 LG තමයි මේ ලඝු 10 පාද කියන එක පිටි කරනම එන්නේ LG මම ලියලා ගන්න ඒක කිව්වනේ හරි 1000 ලඝු ගණකය 1000 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ හරියට 3යි නේ මොකද හේතුව අපි දන්නවා මෙතන 3 මේ 10 3 දර්ශකය හරියටම 1000ක් වෙනවනේ 10 3 දර්ශකය හරියටම 1000ක් වෙනවා ඒ නිසා 10 ලඝු ගණකය 10 පාදයට අදාළව හරියටම 3.00 හරි 3.00 හොඳයි හරි ගත්තම 3.00 හරි ගත්තොත් LG 10000 LG 10000 ඒ කියන්නේ තමයි ලඝු 10 පාදයට 10000 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය හරියටම කීයද 4යි 4.00. ඔක දර්ශනාකාරයෙන් ලියුවොත් මොකද වෙන්නේ 10යි දර්ශකයේ 4 4.00 නේ සමානයි 10000. වැඩි ඕලන්න මතකයි. ඊට පස්සේ මෙතන අපි ඕන තව එකක් ලියුවොත් මොකද වෙන්නේ LG LG මම මෙතන ලියන්න 1 ලඝු 10 පාදයට එකේ අරේ කීයද ඈ හරියටම බිඳුවයි කියන්නේ බිඳුව හරියට බිඳුවයි අර මේක ඉස්සතිය කරපුවා මේක දැන් දර්ශකයේ විදිහට දෙන්නේ 10යි බිඳුවේ දර්ශකයේ 10 බිඳුව නැත්නම් බිඳුවයි සමානයි 1යි හරි දැන් තමයි මම දෙනවා මෙන්න මේ වගේ දැන් මෙන්න මේ සංඛ්‍යාවල ලක්ෂණ ඕගොල්ලෝ ගන්නවා 10 පාදයට අදාළව 10 පාදයට අදාළව 1 10 100 1000 ලක්ෂය ලක්ෂ 10 ඒ වගේ සංඛ්‍යාවල ලඝු ගණකේ හරියටම කිව්වේ හැටි ලඝු කොටක් ඕනේ නැහැ ඔයගොල්ලෝ දන්නවා නේ 10 පාදයට අදාළව 1 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ හරියටම බිඳුවයි ලඝු ගණක කියන්නේ දර්ශකය 10 පාදයට අදාළව 10 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ හරියටම 1යි 1යි 100 ලඝු ගණකේ හරියටම 2යි 1000 ලඝු ගණකේ හරියටම 3යි 10000 ලඝු ගණකේ හරියටම 4යි මේ ටික ඔයගොල්ලෝ දන්නවා මට ඕන තමයි 1 10 100 1000 නෙමෙයි වෙන සංඛ්‍යාවක් අපි ගමු 1යි 10යි අතර තියෙන වෙන සංඛ්‍යාවක් මට ඕනේ 5 ලඝු ගණකේ හොයා ගන්න LG 5 ඒ කියන්නේ ලඝු 10 පාදයක 5 කියන සංඛ්‍යාව ගත්තොත් ලඝු ගණකේ හොයන්න ඕනේ
දැන් ඔන්න ඕක හොයද්දී අපිට ලඝු පොත ඕන වෙනවා. ඒ කියන්නේ 5 එන්නේ 10 කීවෙනි දර්ශකයේ ගත්තොත්ද? දැන් 1 එන්නේ නම් 10 බිඳුව දර්ශකයේ ගත්තාම. 10 එන්නේ 10 එකේ දර්ශකයේ ගත්තාම. මට කියන්නේ නම් 5 එන්නේ මට කියන්නේ මෙතෙන් දෙන දර්ශකය කීයයි අතර අගයක් දෙන්න ඕනේ. පොඩ්ඩක් හිතලා කියන්න. මේ 10 වර්ගයේ ඉගෙන ගත්තේ මතක් කරන්නේ. හරිද? දැන් 5 කියන්නේ 1යි 10යි අතර සංඛ්‍යාවක්නේ. හරි. 1 ලබනකය බිඳුවයි. 10 ලබනකය 1යි. එහෙනම් 5 ලබනකය මෙයයි අතර අගයක්. බිඳුවයි 1යි අතර අගයක් කියන්නේ බිඳුවයි දශම සංඛ්‍යාව. තේරුණාද? බිඳුවයි දශම සංඛ්‍යාව. ඒක දැන් අපි ලඝු පොතෙන් බලන්න ඕනේ. ලඝු පොතේ බලද්දි ළමයි ලඝු පොත අරන් ඕගොල්ලෝ මම ලඝු පොත ගැන දැන් කියලා දෙන්න යන්නේ නැහැ 10 වන්ති තිබ්බ හින්දා. ලඝු පොතේ බැලුව හැකි ඕගොල්ලන්ට ප්‍රධාන වශයෙන් කියනවා මෙතන තීන තුනක්. උදාහරණ පළවෙනි එකේ පටන් ගන්න ළමයි 10 ඉඳන්නේ 10 11 12 ඔහොම යනවා. ඊළඟ එකේ 10 තියෙනවා මේ වල අගයක් දාලා තියෙනවා. හරි මේ අගයක් සෙට් එකේ මේ උඩ නිකන් බිඳුව 1 2 මේ ඔහොම 9 වෙනකන් තියෙනවා. ඊට පස්සේ මධ්‍යනාන්තර තීරුවක් තියෙනවා. මධ්‍යනාන්තර තීරුව. ඒකේ පටන් ගන්නවා එකකින් ගන්නවා. 1 2 3 හරි 9 දක්වා තියෙනවා. මේ එකට අදාළ මේ වල ඉලක්කම් අතර සංඛ්‍යා දාලා තියෙනවා. ගොඩක් නේ? ඔව්. දැන් තමයි අපිට ඕනේ පණිවිඩ ලක්වන්නගේ බලද්දී අපි ගන්න වෙන්නේ 5 කියලා ඉලක්කමක් නැහැ. අපිට තියෙනවා මේකේ 50. 5 කියන එක බලද්දී බලන්න වෙන්නේ 50 බිඳුවට අදාළ මෙතන තියෙන අගේ 50 ගෙන් මෙහාට එන්න බිඳුව ගෙන් මෙහාට එන්න. අර කියන්න 50 බිඳුවට අදාළව කීයද තියෙන්නේ? 6යි 9යි 9යි බිඳුවද බලන්න 69යි 90ක් තියෙන්නේ. මෙතන තියෙන්නේ 69යි 90. අන්න ඒක තමයි ළමයි මෙතන එන්නේ දශම ස්ථාන ඉලක්කම් වල 6යි 9යි 9යි බිඳුව. තේරුණාද? ඒ කියන්නේ තමයි ලඝු 10 භාගයේට 5 කියන සංඛ්‍යාවේ ලඝු ගණකයේ එන්නේ 0.6යි 9යි 9යි. දැන් අපිට ඔබ දර්ශනාකාරයෙන් ලියුවොත් කැලරිට් උන ගන්න බලන්න 10 මෙන්න මේ දර්ශකය 0.6යි 9යි 9යි බිඳුව ගහලා අපි සමානව මෙවුවාම අපිට එනවා 5යි කියලා උත්තරේ. 5යි කියලා උත්තරේ එනවා. හරි. ඊට පස්සේ ගන්න අපි 10යි 100යි අතර සංඛ්‍යාවක් ගමු. 10යි 100යි අතර සංඛ්‍යාවක් මම ගන්නවා 25. 25 ලබන්නේ මට හොයාගන්න ඕනේ. ඒ කියන්නේ ලඝු 10 පාදයට අදාළව 25 කියන සංඛ්‍යාව. දැන් 10 ලබන්නේ හරියට 1යි 100 ලබන්නේ 2යි හරියට. එහෙනම් 25 කියන්නේ 10යි 100යි අතර හින්දා 25 ලබන්නේ 1යි 2යි අතර අගයක් කියලා තේරෙන්න ඕනේ. ඒ කියන්නේ 1යි දශම සංඛ්‍යාවක් තියෙනවා. ඒක බලද්දී අපි ලඝු ගණක පොතේ 25 ගාවට එන්නේ. 25 නේ 25 කියන්නේ මේ පැත්තට 25 කිව්වම 25 බිඳුවට අදාළව තමයි බලන්න ඕනේ. බිඳුවකින් පහළ දෙන්න. මෙතන මුලින්ම තියෙන ඉලක්කම් හතරේ අගය 25 බිඳුව කීයද? 39යි 79යි. 39යි 79යි. අනිත් එක තමයි මෙතන තියෙන දශම ස්ථාන ඉලක්කම් ටික. 39යි 79යි. හරිද බලන්න. ඊට පස්සේ මේක දර්ශනාකාරයෙන් ලියුවොත් 10 මෙන්න මේ දර්ශකය. ලබන කියන්නේ දර්ශකය 10 1.3යි 9යි 7යි 9යි. ගහලා අපි සමාන ලකුණු එකක් කැල්ලේ ඒ උත්තරේ 25ක් එනවා. හරි. හොඳයි. දැන් අපි පොඩ්ඩක් මේක ලියා ගන්න පටන් ගමු. පැහැදිලිව. හරිනේ. හොඳයි. මේවා 10 පන්තිෙන් මම උගන්වපු ඒවා මතක් කරන් යන්න. නැත්නම් සමහර කෙනෙක් මතක නැහැ. හරි. පටන් ගන්න ළමයි අපි අර ගානේ රූල් 7ක් විතර එක තිබ්බනේ නේ. එතන ඉඳන් පටන් ගන්න. LG 1. ඒ කියන්නේ ලඝු 10 භාගයේ 1 සමානයි හරියටම බිඳුවයි නැත්නම් බිඳුවයි දශම බිඳු බිඳු බිඳු. ඒක දර්ශකාකාරයෙන් ලියුවාම 10 මෙන්න මේ දර්ශකයේ බිඳුව සමානයි 1යි. ඊට පස්සේ කියන්නේ ලඝු 5 වගේ අපිට හොයන්න වෙනවා ලඝු පොත පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් තවත් මෙතන දෙන්නම් ඔය කණියම ඔයගොල්ලන්ට ලියන්න. හරි LD හරි 255
255. ඒ කියන්නේ ලඝු 10 පාදේ 255 යගේ හොයන්න බලන්න. තව එකක් මෙතන නම් LE මෙතන අපි ගත්තොත් 10යි 10000යි අතර සංඛ්‍යාවක්. හරි 8543 LE නැත්නම් ලඝු 10 පාදේ 8543 ලඝු ගණකෙන් හොයන්න ඕනේ. හරි. try එකක් දෙන්න. මේක කොහොම පිළිවෙල ලියාගෙන ඉන්න. මේ දෙක තනියම හොයන්න බලන්න. ලඝු පොත පාවිච්චි කරලා ලඝු 10 පාදයට අදාළව 255 කියන සංඛ්‍යාවේ ලඝු ගණක හොයන්න ඕනේ. ලඝු 10 පාදයට අදාළව 8543 කියන සංඛ්‍යාවේ ලඝු ගණක හොයන්නත් ඕනේ. පටන් ගන්න මෙතන ඉඳන් මම විනාඩි දෙන්නම් 5ක් විතර ඉක්මනට මේක ලියාගෙන එන්න ඕනේ. ලියලා මේ දෙක හොයලා දර්ශකාකාරයෙන් ලියන්නත් ඕනේ. හරි මේ පිළිවෙලට ලියාගෙන එන්න. මෙන්න මේ සංඛ්‍යා දෙකේ ලඝු ගණක හොයන්න ඕනේ. ලඝු පොත පාවිච්චි කරලා. හරි මතක තියාගන්න තමයි දැන් එකේ ලඝු ගණකේ හරියටම බිඳුවයිනේ. මෙන්න මේක ඔලුවට දාගන්න. එකේ ලඝු ගණකේ මේ 10 පාදයට අදාළව තමයි දැන් මේකෙදී අපි ඉගෙන ගන්නෙ. මොකද ඕගොල්ලන්ගේ ওই ලඝු පොත හදලා තියෙන්නේ 10 පාදයට අදාළව. වෙන පාදවල ලඝු ගණක මේකෙදී අපි ඉගෙන ගන්නෙ නැහැ. කලින් කොටස ඉගෙන ගන්න. මතක තියාගන්න 10 පාදයට අදාළව එක තියෙන සංඛ්‍යාවේ ලඝු ගණකය හරියටම බිඳුවයි. ඒ කියන්නේ 0.0000. 10 පාදයට අදාළව 10 කියන සංඛ්‍යාවේ ලඝු ගණකය හරියටම 1යි. 1.00. මේ ලඝු ආකාරයෙන් තියෙන එක දර්ශක ආකාරයෙන් ලියන්නත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. නේ? ලඝු ආකාරයෙන් තියෙන එකක් මේ සතිය කරා දර්ශක ආකාරයෙන් ලියන්නත් පුළුවන්. ඒකත් හරියි. මම දැන් අහනවා තමයි 1යි 10යි අතර සංඛ්‍යාවක් ගත්තොත් 2 4 5 නේ පූර්ණ සංඛ්‍යාව විතරක් නෙමෙයි දශම සංඛ්‍යාවක් තියෙනවා. හරිද? ඒ වගේ මොකක් හරි සංඛ්‍යාවක් අපි ගත්තොත් 1යි 10යි අතර තියෙන මොකක් හරි සංඛ්‍යාවක ලඝු ගණකේ අපිට හොයන්න කිව්වොත් අනිවාර්යෙන් වෙන්නේ බිඳුවයි දශම සංඛ්‍යාවක් එන්නේ. බිඳුවයි දශම. බිඳුවයි 1යි අතර තියෙන්නේ බිඳුවයි දශම සංඛ්‍යාව. මේකේ මේ දශම කොටස හරි මේකට අපි කියන්නේ තමයි පූර්ණාංශය. ලඝු ගණකේ ලියුවාම ඒකේ තියෙනවා කොටස් දෙකක්. පූර්ණාංශයක් තියෙනවා. පූර්ණ කොටස. පූර්ණාංශය. මේ ඉතුරු එකට කියන්නේ දශම කොටස. දශමාංශය. දශමාංශය. දශමාංශය නෙමෙයි හරිද? දශමාංශය. දශම කොටස. එතකොට දැන් 5 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ හොයද්දී පූර්ණාංශයේ බිඳුවයි. දශම කොටස දෙනවා 6යි 9යි 9යි බිඳුව. අන්න මේ දශම කොටස තමයි අපි ලඝු පොතෙන් බලන්නේ. දැන් 5ක් බලද්දි ළමයි බලන්න වෙන්නේ 50. 50 බිඳුව. 10 පන්තියේ කරපුවා මතක් කරන්නේ තාම. ඒක 10 පන්තියේ තිබ්බේවා ලඝු පාඩමේ. හරි සමහර අයට ඉගෙන ගන්න බැරි වෙන්නත් ඇති ඒ වගේ පාඩම් නේ. ගිය අවුරුද්දේ තිබ්බ ප්‍රශ්නත් එක්ක මම ඊට පොඩ්ඩක් ඒ ටිකත් මතක් කරන්න එන්නම්. මොකද ඒ ටික දන්නේ නැතුව මේවා හදන්න බෑ 11 පන්තියේ. 10 පන්ති ලඝු වල හදපු ගණන් හදා ගන්න දැන් පුළුවන් වෙන්න ඕනේ. හරි. හොඳයි. ටක්කල් ලියන්න. ලඝු ආකාරයෙන් ලියුව එක දශම ආකාරයෙන් ලියන්නත් දැනගන්න ඕනේ. හරිද? ඉක්මන් කරමු. හරි. දැන් ළමයි අපිට ඕනේ
255 කියන සංඛ්‍යාවේ ලඝු ගණක හොයන්න. 255 කියන්නේ තමයි 100යි 1000යි අතර සංඛ්‍යාව. 100 ලඝු ගණකේ හරියටම 2යි. 1000 ලඝු ගණකේ හරියටම 3යි. එහෙනම් 255 ලඝු ගණකය 2යි 3යි අතර අගයක්නේ. ඒ කියන්නේ 2යි දශම සංඛ්‍යාවක්. 2යි දශම සංඛ්‍යාවක් කියලා තේරෙන්න ඕන. දැන් ළමයි 2යි දශම සංඛ්‍යාවක් කියනදා 2යි දශම සංඛ්‍යාවක්. මෙන්න මේ දශම කොටස අපි ලඝුපදයෙන් බලද්දී බලන්න වෙන්නේ මුල් ඉලක්කම් දෙක පළවෙනි තීරුවෙන් බලනවා 25. හරි 25 බලුවාම තමයි මෙතන අපිට ආවේ කීයද? 25කට ආවම මෙතන තිබ්බේ ඉලක්කම් හතර මොකද්ද? නේ 25 කලින් බැලුවොත් 39යි 79. මෙතන තියෙන්නේ 39යි 79. මුල් මේ සංඛ්‍යාවේ මුල් ඉලක්කම් දෙක බලන්නේ පළවෙනි තීරයේ. හරි 25. ඊට පස්සේ ඉලක්කම් බලන්නේ ඊළඟ කොටස තියෙන්නේ. හරි මධ්‍යනාන්තර කොටස නෙමෙයි. මෙන්න මේ කොටස. ඒකේ තමයි යන්න ඕනේ උඩ 25න් 5නේ. මෙතනින් 25 ගෙන් මෙහාට එනවා මේකේ 5 ගෙන් පහළට එනවා. 5 ගෙන් පහළට එන්නේ. 25 ගෙන් මෙහාට එන්නේ. හරි. එතකොට මෙතන කීයක් තියෙන්නේ? 25න් මෙහාට එන්න 5න් පහළට එන්න. බලන්න කීයක් තියෙන්නේ කියලා ලඝු පොතේ. 25න් දකුණට එන්න 5න් පහළට එන්න. හරි 25න් දකුණට එන්න මට කියන්න කීයක් තියෙන්නේ 40යි 65ද? 40යි 65 නේ. ඔව් 40යි 65. 40යි 65. හරි. අන්න ඒක ලියාගන්න තමයි. ඒ කියන්නේ 40යි 65 කියන්නේ 4යි බිඳුවයි 6යි 5. හරි නේද? ඔව්. එහෙනම් 255 ලඝු ගණකේ ළමයි 2.4යි බිඳුවයි 6යි 5. මේකේ පූර්ණාංශය 2යි දශමාංශය තමයි මේ තියෙන්නේ. දැන් මේක තමයි අපිට ලියුම් එකක් ඉන්නේ දර්ශකාකාරයෙන්. මේ ලඝු ආකාරයෙන් තියෙන එක දර්ශකාකාරයෙන් ලියන්නයි තියෙන්නේ. කොහොමද ලියන්නේ? භාගය 10. LD කියන්නේ 10 භාගය. අන්න මෙතන ලියන්නකොට මෙන්න මේ දර්ශකයේ ලඝු ගණකයේ 10 2.0 කැල්ල එකක් අරන් ඕනනම් ගහලා බලන්න 10 2.4යි 6යි 5 දර්ශකයේ ගහලා කැල්ල එකේ සමානව ලෙවුවාම අපිට උත්තරේ එනවා 255. දැන් අර සාමාන්‍ය කරගොල්ලන් නම් මේක ගහන්න බෑ කැල්ල එකේ. ගෙවල් වල තියෙන සාමාන්‍ය කැල්ල එකේ මේව ගහන්න අමාරුයි නේද? මේ වගේ ගණන් හදන්න බෑනේ සාමාන්‍ය කැල්ල එකේ. විද්‍යාත්මක කැල්ල එකක් අරන් නැත්නම් සමහර කැල්ලක් තියෙනවා ලොකු කැල්ල වල. අර සමහර කැල්ල වල මේ වගේ ගණන් හදලා උත්තර ගන්න පුළුවන්. 10 දර්ශකයේ ගහ ගන්න පුළුවන් බටන් එකක් තියෙනවා නම් අපිට අගේ ලෙවලේදී 10 2.4යි බිඳුවයි 6යි. මේක කැල්ල එකේ ටයිප් කරලා ගහලා සමානලක දෙපුවාම උත්තරේ 255ක් කියලා හරියටම එනවා. හරි. දැන් අපි විභාගය කැල්ලේ නැහැ නේ ගණන් හදන්න අපි ලඝු පොතෙන් හදන්න ඕනේ. හරි. ඊට පස්සේ 8543 ලඝු ගණකය. දැන් 1000 ලඝු ගණකේ 3යි 10000 ලඝු ගණකේ 4යි. 8543 කියන්නේ 1000යි 10000යි අතර සංඛ්‍යාවක්. එහෙනම් 8543 ලඝු ගණකය එන්නේ 3යි 4යි අතර සංඛ්‍යාවක් 3යි දශම සංඛ්‍යාවක්. මේකේ තමයි දැන් පළවෙනි ඉලක්කම් දෙක බලන්නේ පළවෙනි තීරයේ. මේකේ 85 85 තියෙන තමයි ලඝු පොතේ වගු දෙකක් තියෙනවනේ කොටස්. අයියේ කොටස් දෙකක් තියෙන එක පිටුවට දාන්න ඊට වගේ. හරි සම්පූර්ණ ලඝු පොත පිටු දෙකකට දාලා තියෙන්නේ. ඒකට මේ 85ට අදාළව තියෙන්නේ අනිත් පිටුවේ. 85 හොයාගන්න. 85 ගෙලින් ඉන්නේ මේ පැත්තට 85න් මෙහාට එන්න ඊළඟ ඉලක්කම් බලන්න ඊළඟ එකෙන් 4. 4 ගෙලින් ඉන්නේ 15ට. 4 ගෙලින් 15ට එන්න 85 ගෙලින් මෙහාට එන්න. මෙන්න මෙතන අපි කියවගන්න. 85න් දකුණට එන්න 4 ගෙලින් 15ට එන්න. කීයද එන්නේ? හරි මම බලලා කියන්න ඔයගොල්ලෝ බලන්න. 85න් දකුණට එන්න 4 ගෙලින් 15ට එන්න. හරි. මෙතන ළමයි එන්නේ 85න් දකුණට යන්න කීයද එන්නේ? 4 ගෙලින් 15ට ආවොත් එතන කීයද පැහැදිලි නෑ. මට කියන්න කීයද එන්නේ ළමයි? 93යි 15ක් තියෙන්නේ. හොඳට බලන්න. 93යි 15 වගේ තියෙන්නේ. ඔව් නේ. 85න් දකුණට එන්න 4න් 15ට එන්න. එතකොට තියෙන්නේ 85න් දකුණට ආවා
4න් 15ට ආවම නෙමෙයි 0.3.1.5ක් තියෙන්නේ. මම මෙතන පොතේ පොඩක් පැහැදිලි නෙමෙයි 9.3.1.5ද. ඕනේ 9.3.1.5 නේ තියෙන්නේ. 9.3.1.5 මම හිතන්නේ. හරි ඒක ලියාගන්න. 85 ගෙලින් දකුණට එන්න. ඔව් 9.3.1.5 තියෙන්නේ. 4 ගෙලින් 15ට එන්න. හරි. හොඳයි. ඊට පස්සේ 9.3.1.5. 9.3.1.5 නේ. ඔව්. දැන් ඒක තමයි 9.3.1.5 නේ. හරි. ඊට පස්සේ තමයි මේකේ තව ඉලක්කමක් තියෙනවා. ඔය 85 4නේ. 85 4 ගෙලින් 85 ගෙලින් මෙහාට ගියා 4 ගෙලින් 15ට ආවා. ඒතකොට වෙන 9.3.1.5 තමයි ආවේ. ඊට පස්සේ තව ඉලක්කමක් තියෙනවා මේ 3. ඒක බලන්න තමයි ඊළඟ තීරය. මධ්‍යනාන්තර තීරය අන්න 3 ගෙලින් එන්න 15ට 85 ගෙලින් එනවා මේක. මෙතන බලන්න ඉලක්කම සංඛ්‍යා කීයද? 3 ගෙලින් 15ට එන්න 85 ගෙලින් මෙහාට ගියාම මධ්‍යනාන්තර තීරුවේ කීයද තියෙන්නේ? 85 ගෙලින් මෙහාට ආවා 3 ගෙලින් 15ට එන්න. 2 නේද තියෙන්නේ? 2. ඔව්. අන්න ඒක තමයි අපි කරන්න ඕනේ මෙන්න මේ 2. මෙන්න මෙතන අපිට මේ කියව ගන්නවා කියන්නේ එතන එකතු කරන්න වෙනවා. මධ්‍යනාන්තර තීරයෙන් ගන්නවා කියලා මෙතනින් කියව ගන්නවා කියන්නේ එකතු කරන්න වෙනවා. එතකොට 93යි කීයද එන්නේ? මෙතන 1යි 2යි 5යි 7යි 93යි 1යි 7. ඒ කියන්නේ 9යි 3යි 1යි 7. හරි බලන්න. 9යි 3යි 1යි 7. හරි නේද? ඔව්. දැන් අපි ඒ කියන්නේ 8543 10 පාදයට අදාළ ලම්බන දෙකී දෙන්නේ 3.93යි 1යි 7. දැන් අපිට ලියන්න වෙන්නේ ඕක දර්ශක ආකාරයෙන් 10 මෙන්න මේ දර්ශකය. කැලේකට උගන් ගහලා බලන්න පුළුවන් 3.93යි 1යි 7. ගහලා සමානව නෙවෙයි හරියටම කීයක් එනවද? 8543 එනවා. හරි 8543 එනවා. හරි පොඩ්ඩක් අර සමහර වෙලාවට පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. මොකද මේ වගේ දශම ස්ථාන අපි 4කට ගන්නේ. හරි දශම ස්ථාන 4කට තමයි අපි ගණන් වල පාවිච්චි කරන්නේ නැත්නම් මේකේ දශම ස්ථාන තව එනවා. හරිද? ලඝු පොත ගත්තොත් ඒක හදලා තියෙන්නේ දශම ස්ථාන 4ක් දක්වා විතරයි. හොඳයි. ඉතින් ඕක පොඩ්ඩක් තමයි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ළමයි දැන් මේවා ඔක්කොම 10 පන්ති ඉගෙන ගත්තා ලඝු පාඩමේ. දැන් ළමයි අපිට මේ එකට වඩා අඩු සංඛ්‍යාවක් උන්නේ. හරි මොන මොකද කරන්නේ? ඔව්. දැන් මේ අපි මේ කතා කරේ එකේ ඉඳන් ඊට වඩා වැඩි. ඊට වඩා වැඩි. හරිද ඕනම පූර්ණ සංඛ්‍යාවක් මම දැන් දශම සංඛ්‍යාවක් දුන්නේ නැහැ. දශම සංඛ්‍යාව උදේම අනිත් මෙන්න මේ බලන්න. හරි මේක අපි ලියන්න. හරිද? හරි මේ කොටස මෙතනින් ඉවරයි ඈ. මේක මෙතනින් ඉඳන් ඉවරයි. මෙතන තමයි පොඩි තව වැදගත් දෙයක් තියෙනවා මේ පූර්ණාංශය හොයාගන්න විදිය. ඒක ලඝු පොතෙන් බලන්න බෑනේ පූර්ණාංශය. ඒක අපි හිතලා ලියන්න ඕනේ. අර දශම කොටස තමයි ලඝු පොතෙන් ගන්නෙ. සංඛ්‍යාවක 10 භාගයේ අදාළ ලක්ෂණකේ හොයන්න කිව්වහම පූර්ණාංශයේ ලියන විදිහ චුට්ටක් මතක තියාගන්න වෙනවා. එතන මෙහෙම වැඩක් තියෙනවා දැන් සංඛ්‍යාව 1යි 10යි අතර නම් පූර්ණාංශ බිඳුවයි එන්නේ. අපිට දීලා තියෙන සංඛ්‍යාව ලඝු ගණකේ හොයන්න දීපු සංඛ්‍යාව 1යි 10යි අතර සංඛ්‍යාවක් නම් පූර්ණාංශයට එන්නේ බිඳුව. සංඛ්‍යාව 10යි 100යි අතර නම් පූර්ණාංශයට එන්නේ 1. සංඛ්‍යාව 100යි 10යි අතර සංඛ්‍යාවක් නම් පූර්ණාංශයට එන්නේ 2. සංඛ්‍යාව 10යි 10000යි අතර සංඛ්‍යාවක් නම් පූර්ණාංශයට එන්නේ 3. එහෙම මතක තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමයි තව විදියක් තියෙනවා. පූර්ණාංශය ගන්න. මොනවද ටිකක් දැන් ඉගෙන ගන්න ඕනේ මේකට පොළොව 10 වන්තියේදී ඉගෙන ගන්න දෙයක්. මේ විද්‍යාත්මක අංකන විදිය. විද්‍යාත්මක අංකන ක්‍රමයේ මතකද? දැන් ළමයි අපි 255 කියන එක විද්‍යාත්මක අංකණයෙන් ලියපුවා. බලන්න 255. විද්‍යාත්මක අංකණයෙන් ලියද්දි තමයි පන්ති ඉගෙන ගත්තා. මෙතන දශම සංඛ්‍යාව ලියන්න ඕනේ මේ ඉලක්කම් පාවිච්චි කරලා 1යි 10යි අතර එන විදියට. 255 ලියන්න වෙන්නේ 2.5 කියලා. ඕක 10යි දශකයකින් වැඩි කරාම මේකෙන් නැත්ද කියන්නේ. ඒක මේ දශමකට දෙපාරක් ගමුක වයින්න 100ෙන් වැඩි කරන්න ඕනේ. 100 කියන්නේ 10 2. 10 2. මේ සංඛ්‍යාව
විද්‍යාත්මක අංකණය ලියුවාම මම මේ 255 විද්‍යාත්මක අංකණය ලියුවා. ලියුවාම මේ 10 දශකයේ තියෙනවා දෙකනේ. අන්න ඒක තමයි මේ ලඝු ගණකයේ පූර්ණාංශය වෙන්නේ. හරි බලන්න මේක 8543 8543 විද්‍යාත්මක අංකණය ලියුවොත් 8543 විද්‍යාත්මක අංකණය ලියද්දී මෙතන දශම සංඛ්‍යාව ලියන්නේ 8.543 ඕක 10න් වැඩි කරොත් මේකම එන්නේ නේ 10න් වැඩි කරනවා කියන්නේ 10 කීයද 3යි 10 3යි අන්න දැක්කද 8500 විද්‍යාත්මක අංකණය ලියුවාම 10 දශකයේ තමයි මේකේ ලඝු ගණකේ පූර්ණාංශයට එන්නේ. ඊට පස්සේ බලන්න 25 විද්‍යාත්මක අංකණය ලියුවොත් 2.5 වැඩි කිරීම 10 එකයි. 10 එකයි 25. එතකොට බලන්න 25 ලඝු ගණකයේ බලද්දී පූර්ණාංශයට හරිය එකනේ නේ 10 දශකයේ වැඩගත්ත. ඊට පස්සේ 5 මේ 5 කියන සංඛ්‍යාව විද්‍යාත්මක අංකණය ලියුවොත් 5.0 වැඩි කිරීම 10 බිඳුවනේ. ඒ 5ම එන්න ඕනේ. 5.0 වැඩි කිරීම 10 බිඳුව. එතකොට මේකේ විද්‍යාත්මක අංකණය ලියුවාම 5 10 දශකයේ බිඳුවයි බලන්න 5 ලඝු ගණකයේ පූර්ණාංශයට ඇවිල්ලා තියෙන්නේ. හරි ටොටක් මේකත් අපි ලියා ගන්න ඕනම කහලින්. පැත්තේ ඔයාලට මේක ඉස්සරහා කියනවා නම් පූර්ණාංශයේ සොයන අයුරු. ලඝු ගණකයක පූර්ණාංශය සොයන විදිය. පූර්ණාංශය සොයා ගන්න ආකාරය. මම ඒක පොඩ්ඩක් වචනෙන් දෙන්නම්. හරි. මේක රට පැන ලියා ගන්නකො. මම ඒක වචනෙන් නෝට් එකකට දෙන්නම් ගන්න විදිය. හරි 5 විද්‍යාත්මක අංකණය ලියුවාම 10 බිඳුවයි එන්නේ දර්ශකයේ. ඒක තමයි ලඝු ගණකේ පූර්ණාංශයට එන්නේ. 25 විද්‍යාත්මක අංකණය ලියුවාම 10 දශකයේ එකයි ලඝු ගණකේ පූර්ණාංශයට එන්නේ 10 දශකයේ 1. මේක නම් 2 දශකයේ බලන්න මේක නම් 3යි. හරි. මම මේ කියන එක රතු පැනෙන් ලියා ගන්න. හරි. ඉස්සෙල්ලාම ලියන්න මෙන්න මේක රතු පැහැයෙන් ලියන්න වැදගත්. සංඛ්‍යාවක ලඝු ගණකයේ ලිවීමේදී සංඛ්‍යාවක ලඝු ගණකයේ ලිවීමේදී සංඛ්‍යාවක ලඝු ගණකයේ ලිවීමේදී ලඝු ගණකයේ ලිවීමේදී කමා ලඝු ගණකය කොටස් දෙකකින් යුක්ත වේ. ලඝු ගණකය කොටස් දෙකකින් යුක්ත වේ. සංඛ්‍යාවක ඔලුවට දාගන්න ලඝු ගණකය ලියද්දී ඒකේ කොටස් දෙකක් තියෙනවා. ළමයි ලඝු ගණක කියන්නේ දර්ශකය කියන එක. 10 පාදයට මෙයා එන්නේ 10 කීමේ දර්ශකයේද. මේ සති කිව්වනේ මම මේක. මේ 10 පාදයට 255 එන්නේ 10 මෙන්න මේ දර්ශකයේ ගත්තාම. නේ? ඒකට 10 පාදයට 8543 එන්නේ 10 මෙන්න මේ දර්ශකයේ ගත්තාම. ඒක තමයි ලඝු ගණකය. මේ දර්ශකය තමයි ලඝු ගණක කියලා කියන්නේ. හරි කොටස් දෙකකින් යුක්ත වේ. හරිද? ඒතර ඒකේ එක කොටසක් තමයි පූර්ණාංශය. නේ? ලියන්න. එම කොටස් දෙක පූර්ණාංශය සහ දශමාංශය ලෙස හැඳින්වේ. පූර්ණාංශය සහ දශමාංශය ලෙස හැඳින්වේ. පූර්ණාංශය ලෙස හා දශමාංශය ලෙස හැඳින්වේ. පූර්ණාංශය ලෙස හා දශමාංශය පූර්ණ කොටසයි දශම කොටසයි. හරි. ඊට පස්සේ මේකේ දැන් පූර්ණාංශය හොයාගන්නේ කොහොමද ලියන්න? මෙහි පූර්ණාංශය සොයා ගන්නු ලබන්නේ
මෙහි පූර්ණාංශය සොයාගනු ලබන්නේ දී ඇති සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් ලියූ විට එහි 10 දර්ශකයට එන සංඛ්‍යාව භාවිතේනි නැත්නම් මගිනි 10 දර්ශකයට එන සංඛ්‍යාව මගිනි. එතකොට එම සංඛ්‍යාව තමයි පූර්ණාංශයට අපි ලියන්නේ. හරි? ලියන්න එතන එම 10 දර්ශකය පූර්ණාංශය ලෙස ගනී. එම 10 දර්ශකය පූර්ණාංශය ලෙස ගනී. එම 10 දර්ශකය පූර්ණාංශයට ගන්නවා. පූර්ණාංශ ලෙස ගනී. ඊට පස්සේ තමයි දශම කොටස නේ. ඊට පස්සේ ලියන්න තුලක් කැලේ ලියන්න දී ඇති සංඛ්‍යාවේ ලඝු ගණකෙහි දශම කොටස සොයාගනු ලබන්නේ මොකෙන්ද? ලඝු පොත භාවිතේනි. ඒක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. දී ඇති සංඛ්‍යාවේ ලඝු ගණකයේ දශම කොටස සොයාගනු ලබන්නේ ලඝු පොත භාවිතේනි. පූර්ණාංශ යන්නේ දී ඇති සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් ලියුවාම 10 දර්ශකය ගන්නවා පූර්ණාංශය. දශම කොටස හොයාගත්තේ සංඛ්‍යාව අපි අර ලඝු පොතෙන් බලලා ගන්න ඕනේ. හරි. දැන් මම දෙන්නම් සංඛ්‍යා කිහිපයක් තනියම අපි හොයමු. හරි. දැන් මම මෙතන දුන්න සංඛ්‍යා ළමයි එක හෝ එකට වඩා වැඩි සංඛ්‍යාවක්. අපි ඊට පස්සේ බලමු එකට වඩා අඩු සංඛ්‍යාවක ලඝු ගණක හොයන්නත් තියෙනවා. හරිද? එතකොට අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. හරි. මේක පොඩ්ඩක් මහන්න. හරි. දැන් අපි මම පොඩි ගණන් කිහිපයක් දෙන්නම් ළමයි. මෙන්න මේ සංඛ්‍යාවල ලඝු ගණක හොයන්න ඕනේ. 10 භාගයට අදාළව. හරි 10 භාගයට අදාළව පහත එක් එක් සංඛ්‍යාවල ලඝු ගණක සොයන්න. ඊට පස්සේ දර්ශනාකාරයෙන්ද ලියන්නත් ඕනේ. හරි ලියන්න මේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ලියන්න. හරි ලඝු ගණක සොයා දර්ශක ආකාරයෙන්ද ලියන්න. ලඝු ගණක සොයා දර්ශක ආකාරයෙන්ද ලියන්න. ලඝු ගණක සොයා දර්ශක ආකාරයෙන්ද ලියන්න. හරි පළවෙනි එක. ලඝු 10 භාගය නැත්නම් LG හරි මම දෙනවා 85. හරි. මේකේ ලඝු ගණක හොයන්න බලන්න තමයි.
අර පූර්ණ කොටස ලියන්නේ කොහොමද? මේක විද්‍යාත්මක අංකණය ලියුවොත් එන්නේ ළමයි 8.5 වැඩි කිරීම 10 එකනේ. නැත්නම් මේක 10යි 100යි අතර සංඛ්‍යාවක් හින්දා පූර්ණ රාශිය 1.0 එන්නේ. ඊට පස්සේ 85 කියන කොටස අපි බලන්න ඕනේ ලඝු පොතේ. ලඝු පොතේ ටිකක් ගාලා බලන්න. 85 බිඳුව තමයි බලන්න වෙන්නේ. 85 බිඳුව බැලුවොත් එන්නේ ළමයි කීයද? 92යි 94. ලඝු පොතේ බලන්න 85 බිඳුවේ පහළට ආවම කීයද තියෙන්නේ? 92යි 94. ඊට පස්සේ ලඝු 10 භාගයට 85 ලඝු ගණකය. මේක තමයි අපි කියන්නේ ලඝු ගණකය. මේක ලඝු ගණකය. නැත්තම් අපි කියනවා දාර්ශනිකය. ඒක තමයි කොටස් දෙකක් තියෙනවා නම් කරගන්න මේකම මේකට අපි කියන්නේ පූර්ණාංශය. මේ ඉතුරු කොටසට කියන්නේ දශමාංශය. කලින් ඔබ කරන්නේ නේද? මේක තමයි මේ ලඝු ආකාරයෙන් තියෙන ප්‍රකාශනය අපිට දර්ශන ආකාරයෙන් ලියවෙන්නේ. ඔය ලඝු ආකාරයෙන් තියෙන ප්‍රකාශනයේ දර්ශක ආකාරයෙන් ලියද්දී හරි දර්ශක ආකාරයෙන් ලියද්දී පාදේ 10 10 පාදේ මෙන්න මේක තමයි දර්ශකයේ 10 1.92 9.4 සමානයි සංඛ්‍යාව 85 හරි ඊළඟ එක LD නැත්නම් ලඝු 10 පාදේ අනුවර්තන කරලා 80යි දශම 8 80.8 කියන සංඛ්‍යාවේ ලඝු ගණක හොයන්න ඕනේ. අර දශම සංඛ්‍යාවක් වුණත් කමක් නැහැ. මේ සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් වුණත් දශම සංඛ්‍යාවක් වුණත් ලඝු ගණක ලියුවේ. හරි. දැන් මේකේ ලඝු ගණක හොයන්න ඕනේ. හරි මේ පූර්ණාංශය ලියා ගන්න ඕනේ දශමාංශය හොයන්න වෙන්නේ ලඝු පොතේ. දැන් පූර්ණාංශය ගන්නේ කොහොමද? මේක විද්‍යාත්මක අංකණය ලියුවොත් කොහොමද එන්නේ තමයි? මම ටිකක් උනන්දුවෙන් පෙන්නනවා. 80.8 විද්‍යාත්මක අංකණය ලියුවොත් 8.0.8 වැඩි කිරීම 10 වලේ කීයද? 10 වලේ මෙතන 1යි වයින් ඕනේ මේකෙන් 1යි. 10 වලේ 1. එහෙනම් මේකේ පූර්ණාංශය එන්නේ 1.0 එන්න ඕනේ. නැත්නම් 80.8 කියන්නේ 10යි 100යි අතර සංඛ්‍යාවක්නේ. එහෙනම් එන්න ඕනේ ඒක කියලා එහෙම ගන්නවත් පුළුවන්. හරි. එතකොට මේකේ පළවෙනි ඉලක්කම් දෙක බලන්නේ පළවෙනි තීරේ 80. ඊළඟ ඉලක්කම් බලන්නේ ඊළඟ තීරයට යන්න ඕනේ. හරි. මට කියන්නේ 80 කෙනෙක් ඉන්න මේ පැත්තට 80 කෙනෙක් මෙහාට එන්න 80 පළවෙනි ඉලක්කම් දෙක 80නේ 80 කෙනෙක් මෙහාට එන්න ඊළඟ ඉලක්කම 8 කෙනෙක් පහළට එන්න. මට කියන්නේ 80 කෙනෙක් මෙහාට එන්න 8 කෙනෙක් පහළට ආවම කීයක් තියෙන්නේ? 80 කෙලින් මෙහාට ආවා 8 කෙලින් පහළට ආවම 90යි 74ද 90යි 74ද ඒ කියන්නේ 9යි 0.74 හරි හරි දැන් මේක දර්ශනාකාරී ලියුවොත් පාදේ 10යි දර්ශකේ තමයි මේ තියෙන්නේ 1.9.74 සමානයි සංඛ්‍යාව 80.8යි හරි ලක්කම් කියලා එල්ඩි හරි වගේම 7.9.5 මෙන්න මේ සංඛ්‍යාවේ ලඝු ගණකේ හොයන්න ඕනේ. ලඝු 10 පාදයේට 7.9.54 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ.
හරි. දැන් මේකේ පූර්ණාංශය ගත්තොත් මෙතන සංඛ්‍යාව ළමයි 7.9 අතර කියන්නේ 1.10 අතර සංඛ්‍යාවක් නේ. එතකොට මෙතන පූර්ණාංශය මතක බිඳුවයි දශම. නැත්තම් මේක විද්‍යාත්මක අංකණය ලියුවොත් 7.954 විද්‍යාත්මක අංකණය ලියුවොත් 7.954 නේ. මොහොම ගන්නේ වැඩි කිරීම 10 බලය බිඳුවයි. ඒ කියන්නේ බිඳුවයි දශම එන්න ඕනේ. හරි දැන් මේක තමයි මුල් ඉලක්කම් දෙක බලන්නේ පළවෙනි තීරයේ. මේ ලඝු පොතේ පළවෙනි තීරයේ 79 බලන්න. 7.9 කියන්නේ 79. ඊළඟ එකේ 5ක් බලන්න. 79 මෙහාට එන්න. 79 මෙහාට එන්න මෙතන 5න් 15ට එන්න. 79 මෙහාට ආව 5න් 15ට ආව තීරය හම්බ වෙන්නේ. 79 මෙහාට එන්න ඊළඟ ඉලක්කම 5නේ 5න් 15ට එන්න. අගා ලඝු පොතේ බලන්න කීයක් තියෙන්නේ? 79 මෙහාට ආවා 5න් 15ට ආවා. හරි කියන්න කීයක් තියෙන්නේ? 9004ද? ඔව් 9004යි තියෙන්නේ. මෙතන තියෙනවා 9004. හරි ඒක පොඩ්ඩක් මාක් කරගන්න වියා ගන්න. ඊට පස්සේ තව ඉලක්කමක් තියෙනවා බලන්න. 4 ඒක බලන්නේ මධ්‍යනාන්තර තීරුවේ. එතන 4 ගෙලින් ඉන්නේ 15ට. මධ්‍යනාන්තර තීරුවේ 4 ගෙලින් 15ට ආවොත්. හරිද? 4 ගෙලින් 15ට ආවොත් මට කියන්න කීයක්ද එන්නේ? දෙකක් දෙන්නේ. දෙකක් නේ. ඔව් දෙකක් එන්නේ. 4 ගෙලින් 15ට ආවම දෙකක්. ඒක තමයි එකතු කරන්නේ. මේ ගෙලින් මෙහාට එන්න එතන 4 ගෙලින් 15ට එන්න. පළවෙනි ඉලක්කම් දෙක බලන්නේ පළවෙනි එකේ. ඊළඟ ඉලක්කම බලන්නේ ඊළඟ එකේ. මෙතන මෙහාට ආව, මෙතන මෙහාට ආව, මෙතන අවිලක්කම. අවිලක්කමක් තියෙනවා මේ. ඒතකොට ඒක ගන්නේ මධ්‍යනාන්තර තීරයෙන් 15ට එන්න මේ ගෙලින් මෙහාට ආව දෙකක්. ඒක තමයි මෙතන කියන නාවියට එකතු කරන්න වෙනවා. එතකොට මෙතන 90යි බිඳුවයි 4යි දෙකයි. ඒ කියන්නේ 9යි බිඳුවයි බිඳුවයි 5යි. හරි. දැන් මේක නාශකාකාරී ලියුවොත් 10යි බිඳුවයි දශම කැලේ ගහලා වැඩි 9යි බිඳුවයි බිඳුවයි 6යි. 10 සමානව දෙමුවාම අපිට උත්තරේ එනවා 7.9යි 5යි 4යි කියලා. දර්ශකාකාරව ලියන්න. දර්ශකාකාරයෙන් ලියන්න. හරි. හොඳයි. ඒක හරිය නේද? හරි. දැන් ඊට පස්සේ ළමයි අපිට මේකේ අනිත් පැත්තක් තියෙනවා. අනිත් පැත්ත. හරිනේ? ඔව්. දැන් අපි අර කලින් ගාන නැවැත්තුවා නේද? ඔව්. හරි කලින් ගාන මම නැවැත්තුවා. දැන් අපිට ඊළඟ පියවර නම් ලිව්වේ හැටි. දැන් මේ එක එක සංඛ්‍යාවල ලඝු ගණක හොයන්න දන්නවනේ. ඔව්. අපි උඩ ඊට තිබ්බනේ අර ගාන පටන් ගත්තා ටූල් 5ක් 6ක් ඊට තිබ්බා. දැන් එතෙන් එන්නකො. දැන් පොඩක් ගානට එන්නකො. හරි. මම ඒකේ තව පියවරක් දැන් සම්පූර්ණ කරන්න හදනවා. හරි. දැන් අපි ගානක් මම දුන්නා කලින් මට මතක විදියට 300 වැඩි කිරීම දෙක බෙදීම 50නේ. ඒක අපි x කියලා අරගෙන මම සුබ කරගෙන ආවනේ. දැන් ඕගොල්ලෝ නවත්තන්නේ ලියන්න උඩ ගාන. මම හිතන්නේ එතන ඇත්තේ දැන් LG x සමානයි LG 300 එකතු කිරීම LG දෙක. අපි මෙතන මෙන්න මේ පේලියෙන් මේ නැවතුනේ අඩු කිරීම LG 50 බලන්න හරිද? මේ පියවරෙන් නේද නැවතුනේ? ඔව් ඊට පස්සේ මම රූල් පහක් ඊට තියන්න කිව්වා. හරි. දැන් ආපහු ලියන්න ඕනේ නැහැ අලුතෙන්. උඩ නවත්තපුරන්ට එන්න. හරි නේද? හරි. දැන් තමයි ඒ ගානේ මේ x වලගේ තමයි ගන්න දෙන්නේ. x කියන්නේ ඔහුගේ උත්තරේ. හරි. දැන් අපි දන්නවා දැන් මම මෙතන කොටස කරානේ කලින්. ඔව්. දැන් අපි දන්නවා ඕනම සංඛ්‍යාවක ලඝු ගණක ගන්න අපි දැන් දන්නවා. දැන් 300 ලඝු ගණක හොයලා මෙතන ලියන්න. 300 විද්‍යාත්මක අංකණය ලියුවොත් 3 වැඩි කිරීම 10 2යි නේ. එහෙනම් 2.9 පූර්ණාංශය. 300 ලඝු ගණක ලියන්න ඕනේ. මේ වගේ. මේ සංඛ්‍යාවක් 300 කියන්නේ. වෙන්නේ 300 ලඝු ගණක ලියද්දී පූර්ණාංශයෙන් 2යි. මේකේ දශම කොටස බලද්දී 30 බිඳුව බලන්න. 30 බිඳුව. ලඝු පොතේ 30 බිඳුව බලන්න. ලඝු පොතේ 30 බිඳුව. හරි. 30 බිඳුව 47යි 70. හරි. 47යි 70 බලන්න. ඔව් මෙතන 4යි 7යි 7යි. 4යි 7යි 7යි. හරි. මෙතන එකතු කිරීම ඊට පස්සේ. ඊට පස්සේ බලන්න තමයි දෙකේ ලඝු ගණකය.
තමයි දෙක ගත්තොත් විද්‍යාත්මක අංකණය ලියුවොත් 2.0 බිඳුවයි 10 බිඳුවනේ. එහෙනම් බිඳුවයි දශම එන්නේ පූර්ණාංශය. දෙක කියන්නේ 1.10 අතර සංඛ්‍යාවක්. ලඝු ගණන් හොයද්දී ඒකේ පූර්ණාංශ බිඳුවයි දශම. මේක දශම කොටස ලඝුවකින් බලද්දී දෙක කියන්නේ 20 බලන්න වෙන්නේ. 20 බිඳුව. 20 බිඳුව බලන්න. ඉක්මන් කරන්න. මේ තාම 10 පන්තිය මම කරන්නේ. සමහර අයට මතක නැහැ මේකයි. 20 බිඳුව 30යි 10යි එන්නේ 3යි බිඳුවයි 1යි බිඳුව. අඩු කිරීම තියෙනවා. 50 ලඝු ගණන්. 50 විද්‍යාත්මක අංකණය ලියුවොත් 5.0 බිඳුවයි 10 ඉන්නේ දර්ශකයේ. එහෙනම් ඉන්නේ පූර්ණාංශයට 1. නැත්නම් 50 කියන්නේ 10යි 100යි අතර ඉන්න 1.0. 50 බලද්දී 50 බිඳුව. 50 බිඳුව. 69 යනවා. ඒ කියන්නේ 6යි 9යි 9යි බිඳුව. ඔන්න ඒ පියවරක් දැන් හරි. විභාගෙ මේ රචනා ගණන් තමයි මේකෙන් එන්නේ. මේ පියවර වලට ලකුණු දුන්නාම ලකුණු 10ක් එන්නේ රචනා ගණනක් එන්නේ. දැන් තමයි මේ එක එක ඒවා අපි දැන් මේ එක එක සංඛ්‍යාවල ලඝු ගණන් ලියුවානේ. ලියලා දැන් මේවා එකතු කරන්න අඩු කරන්න තියෙනවා. දැන් ඊළඟ පියවර ලියුවේ. LGX තමයි මේ දෙක එකතු කරද්දී ෆැක්ටර් ලියන්නේ ගාණික මේකත්තේ 2.4යි 7යි එකතු කරන්න බිඳුවයි දශම 3යි බිඳුවයි 1යි බිඳුව එකතු කරන්න. එකතු කරාම 1යි බිඳුවයි 1යි 7යි 1යි 8යි 7යි බිඳුවයි 7යි 4යි 3යි 7යි 2යි බිඳුවයි 2යි 2යි දශම 7යි 7යි 8යි 1. ඒකෙන් අඩු කරන්න 1යි දශම 6යි 9යි 9යි බිඳුව. හරිද? පැත්තෙන් කටු වැඩ කරන්න ගාන අදන්න පැත්තෙන් එකතු කරා මේ දෙක අඩු කරන්න. හරි. අඩු කරාදී එකෙන් බිඳුවක් 1යි. 8න් 9ක් බෑනේ. මේ පැත්තට එකක් මෙහාට ගත්තාම 10ක් කියලා එන්නේ 18න් 9ක් 9නේ 18න් 9ක් 9නේ. මෙතන දැන් 7න් එකක් ගත්තාම 6යි. 6න් 9ක් බෑ. ආයි මේකක් මෙහාට ගන්න. 10ක් වෙලා එන්නේ මෙතන 6යි තිබ්බේ 6යි 10යි 16න් 9ක් අඩු කරාම 7යි. 16න් 9ක් 7යි. මෙතන 7න් එකක් ගත්තාම 6යි කියලා. 6න් 9ක් බිඳුව. දශම දෙක තියාගෙන ඉතින් දෙකෙන් එකක් 1යි. එහෙනම් ළමයා පේනවා මේ තුන සුළු කරාම යට මේ ලඝු ගණනකට සුළු කරාම 1.0 බිඳුවයි 7යි 9යි එකක් කියලා එනවා. මේ ලඝු ගණනක තුන සුළු කරාම තනි ලඝු ගණනයක් එනවා. නේ? තනි ලඝු ගණනයක් එනවා. හරි බලන්න මම ගත්තාගේ හරි. දැන් ළමයි හොඳට බලන්න. දැන් අපිට ළමයි මේ ගානේ හොයාගන්න ඕනේ මේ x වලගේ. ඇයි මම x කියලා ගත්තේ අපිට දීපු ගාන සුළු කරාම එනාගේනේ. 600 ගුණ නේ. ගානුවත්තේ 300 නේ. 300 ගුණ කිරීම දෙක බෙදීම 50. ඒකනේ අපේ ගාන. ඒකේ අගයෙන් මේ ගන්න හදන්නේ ළමයි. ඒක සුළු කරාම උත්තරේ ගන්න හදන්නේ. මම ගාන පටන් ගන්න 300 ගුණ කිරීම දෙක බෙදීම 50 සමානයි x කියලා දාගත්තේ. ඒකේ උත්තරේ තමයි x කියන්නේ. දැන් අපි මේ ගාන හදන්න ආවම අන්තිමට ඇවිල්ලා තියෙනවා ලඝු 10 පාදේ මෙතන x මොකක් හරි සංඛ්‍යාවක් නේ. ඒක තමයි හොයන්නේ. ලඝු 10 පාදේ x. මෙන්න මේ සංඛ්‍යාවේ මේ මොකද්ද මේ ඉන්නේ? ලඝු ගණනේ. දැන් ළමයි මේ තියෙන්නේ සංඛ්‍යාව. 10 පාදේ ලඝු 10 පාදේ මේ සංඛ්‍යාව මේ තියෙන්නේ ඒකේ ලඝු ගණනේ. මේක සමානයි. ලඝු 10 පාදේ මෙන්න මේ x කියන සංඛ්‍යාවේ ලඝු ගණකය අපි දන්නවා 1.0.7යි 9යි 1. දැන් තමයි අපි මෙච්චරලා කරේ සංඛ්‍යාව දුන්නාම ලඝු ගණකය වුණානේ. මම මෙච්චරලා මේ කියලා දුන්නේ සංඛ්‍යාව දුන්නාම ලඝු ගණකය හොයන්න. සංඛ්‍යාව දුන්නාම ලඝු ගණකය ලියුවා. සංඛ්‍යාව දුන්නාම ලඝු ගණකය ලියුවා. මෙතන තියෙන්නේ මොකද්ද? පොඩ්ඩක් කල්පනා කරන්න. මෙතන සංඛ්‍යාව දාන්නේ නැහැ. හැබැයි සංඛ්‍යාවේ ලඝු ගණකය ගන්නවා නේ. 1.0.971. දැන් මොකද කරන්නේ? ආවස්සනෙන්මයි තියෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාවක ලඝු ගණකය ගන්නවා නම් අපි කොහොමද සංඛ්‍යාව හොයන්නේ? අපි දැන් මේ පැත්තට හදපු ටික මේ පැත්තට හදන්නත් ඉගෙන ගන්න වෙනවා. ඕකට අපි කියනවා තමයි ප්‍රති ලඝු ගණකය කියලා. ඒ කියන්නේ ලඝු ගණකය දුන්නාම සංඛ්‍යාව හොයන්න බෑ.
ඔකට අපි කියන්නේ ප්‍රතිලඝු ගණකය හොයනවා කියලා. ආපස්සට. ලඝු ගණකය දුන්නාම සංඛ්‍යාව හොයනවට අපි කියන්නේ ප්‍රතිලඝු ගණකය හොයනවා. හරි මම දැන් අපි තව මෙතන ඔයගොල්ලන්ට රූල් 3ක් විතර ඉඳ තිබ්බනම් ඇති ඈ. කලින් මම රූල් 6ක් 5ක් තිබ්බා නේද? දැන් රූල් 2ක් 3ක් ලියෙන්නේ නැති. හරි. ආයෙ දැන් මෙතන මම ගන්න අවශ්‍යනවා. දැන් අපි බලමු සංඛ්‍යාව දී ඇති විට මේ ලඝු ගණකයේ දී ඇති විට සංඛ්‍යාව සෙවීම. හරි. දැන් පොඩි මෙතන රූල් තව 3ක් පිට තියෙනව නේද? 3ක් හරි 2ක් හරි තියෙනව නේද? හරි. දැන් අපි අර නෝට් එක ලියාගෙන ඇවිල්ලා මෙතන නැවතුවේ. මෙතන නැවතුවා නේද? අනුමාත්‍රකාව දාන්න. ලඝු ගණකයේ දී ඇති විට සංඛ්‍යාව සෙවීම. ලඝු ගණකයේ දී ඇති විට සංඛ්‍යාව සෙවීම. ඕක අපි කියන්නේ ප්‍රතිලඝු ගණකයේ හොයනවා කියලා. වරහන් ඇතුලේ දාන්න. වරහන් ඇතුලේ දාන්න ප්‍රතිලඝු ගණකයේ සෙවීම. ලඝු ගණකයේදී ඇති විට සංඛ්‍යාව සෙවීම. මොකක්ද කියන්නේ? ප්‍රතිලඝු ගණකයේ සෙවීම. ඇන්ටිලොග් කියලා දාගන්න වරහන් ඇතුලේ ඕනේ. හරි. හොඳයි. ඊළඟ මෙතනින් ගාන නැවතුවා. හරි. මම ගොඩක් මේකම කරනවා. ප්‍රතිලඝු ගණකය සෙවීම. හරි. මේකට අපි පස්සෙන් ගානයි. මෙතනින් දැන් නැවතුනේ ගාන. හරි. දැන් නිගමන හිතන්න ඕගොල්ලන්ට දැන් මෙතන 85 යි. මොකක් කර සංඛ්‍යාවක් වුණා. දැන් අපිට ළමයි දීලා තියෙනවා මෙන්න මෙහෙම ලඝු ගණකය. හරි මොකක්ද ගන්න එක? බලන්න 1.92294. හරි. 1.92294. 1.92294. දැන් මේ ළමයි දීලා තියෙන්නේ සංඛ්‍යාවක ලඝු ගණකයක්. අපිට කියනවා සංඛ්‍යාව හොයන්න කියලා. ලියන්න මේ ප්‍රශ්නේ. ලියන්න ප්‍රශ්නයක්. පහත දී ඇති එක් ලඝු ගණකවල ප්‍රතිලඝු ගණකයේ සොයන්න. ඒ මොකක්ද කියන්නේ? එහෙම තමයි ප්‍රශ්න දෙන්නේ. හරිද? පහත දී ඇති එක් ලඝු ගණකවල ප්‍රතිලඝු ගණකය. වරහන් ඇතුලේ ඕනනම් දාන්න මොකද්ද? සංඛ්‍යාව වහන්න සොයන්න. ප්‍රතිලඝු ගණකය කියන්නේ සංඛ්‍යාව හොයනවා කියන එක. දැන් මේකයි වෙන්නේ. දැන් හොඳට බලා ගන්න. මම මේක ගත්තේ අපි දන්නවා උත්තරේ කීයද තමයි එන්න ඕනේ 85 නේ. අපි බලමු 85 එනවාද කියලා. එන්නේ බෑ 85. මොකද සංඛ්‍යාව 85 නේ. 85 ලඝු ගණකේ තමයි මේ තියෙන්නේ. මම මේ ලඝු ගණකේ කියලා සංඛ්‍යාව ඇහුවාම ඕගොල්ලන්ට 85 එන්න ඕනේ. නැත්නම් වැරදි. ඔව්. එතකොට මේක අපි කරන්නේ මෙහෙමයි. මේ ප්‍රෝග්‍රෑම් ගන්න විදිහට ගන්න. 1.92294. ලියාගන්න. 1.92294. හරි. එතකොට අපිට ලබන සතියේ 11 පන්තිය ගණන් දෙකේ දුවම ඉවර වෙනවා පාඩම. 10 පන්තිය ටික මතක් කරලා දුන්නේ ඒකයි අද ක්ලාස් එකේ. ඒතකොට ලේසි ලබන සතියේ කරාම තුන්වෙනි පාඩම ඉවර කරන්න පුළුවන්. රෙකෝඩින් එක ඉල්ල ගන්න කියන්නේ මම ගෲප් එකට දාන්නේ නෑ රෙකෝඩින් එක. අර ගොඩක් අය යන වෙලාවට ක්ලාස් තියෙන හින්දා හරි රෙකෝඩින් එක අය ගොඩක් ළමයි රෙකෝඩින් එක ඉල්ල ගන්න කියලා කිව්ව කමක් නෑ. හරි මේක උඹලා බලන්න නැත්නම් සමහර අයට මතක නෑ 10 වන්දි ටිකේ අද ක්ලාස් එකේ මම කරන්නේ. 1.92294. අද මේ ලඝු ගණකයේ කියලා තියෙන මොකද? දැන් අපි මේක අපි බලන්නේ මේක දිහා බලන්න එපා. පූර්ණාංශ දිහා දැක බලන්න එපා. අපි බලන්නේ දශම කොටස. දශම කොටස බලන්න. මොකක්ද තියෙන්නේ? 9294 නැත්නම් අපි කියන්නේ 9294. නිකන් හිතන්නකො 9294.
දැන් ළමයි අපි ලඝු පොතෙන් සංඛ්‍යාව දීලා ලඝු ගණකේ බලන්න කිව්වහම මේ පැත්තෙන් දිගි මේ ඉඳන් මෙහාට බැලුවා. දැන් අපි කරන්නේ මෙන්න මේ දශම කොටස 9294 9.2.9.4 දකුණු පැත්තේ ලඝු පොත පෙරලාගෙන ලඝු පොතේ ඔයගොල්ලෝ බලන්න ඕනේ ලඝු පොතේ මේ පළවෙනි මේක දෙවන තීරය මේක තුන්වන තීරය නේ ඕකේ බලන්න මෙන්න මේ දෙවන තීරේ බලන්න තමයි කොහේ හරි පළවෙනි තීරයේ දෙවන තීරේ බලන්න තමයි කොහේ හරි තැනක ඔන්න ඔය 9294 තියෙනවා කියලා බලන්න 9294 මෙන්න මේ දෙවන තීරයේ ඇතුලේ සංඛ්‍යා දී ඉලක්ක හතරේ කොහේ හරි තැනක 9294 තියෙනවද බලන්න. ටක් ගාලා බලන්න 9294 තියෙනවා. කොහෙද තියෙන්නේ? 9294. ඔව් හරියටම කොහෙද තියෙන්නේ? 85 මෙන්න මෙතන 9294 තියෙනවා. 9294 තියෙනවා 85 බිඳුවේ. 85 බිඳුවේ. අන්නේ තමයි බලන්න. 9294 මෙන්න මේ දශම කොටස බලන්න ලඝු පොතේ කොතනද තියෙන්නේ? මෙන්න හම්බුනා. 9294. ඒක තියෙන්නේ තමයි 85 බිඳුව. අන්න ඒක ලියා ගන්න. 85 බිඳුවේ තියෙන්නේ. පළවෙනි ඉලක්කම් දෙක 85යි ඊළඟ ඉලක්කම් බිඳුවක් ලියා ගන්න කමක් නැහැ. ඊට පස්සේ තමයි අපි කරන්නේ හොඳට බලා ගන්න. හරි. ඊට පස්සේ අපි කරන්නේ උත්තරේ ගන්න සංඛ්‍යාව. දැන් අපි බලනවා ඊට පස්සේ මේ ලඝු ගණකේ පූර්ණාංශ දිහා. මෙන්න පූර්ණාංශය. අපි තමයි හැමතිස්සෙම කරන්නේ පූර්ණාංශයට එකක් එකතු කරන්න ඕනේ. පූර්ණාංශයට එකක් එකතු කරන්න. එතකොට තමයි එකට එකක් එකතු කරාම කීයද? දෙකයි. ඔන්න ඔය සංඛ්‍යාව අපි මේ ඉස්සරහින් ඉඳන් මෙන්න මේ ලියාගත්ත අකින් බලලා ලියාගත්ත සංඛ්‍යාවේ මේ ඉස්සරහින් ඉඳන් දකුණු අත පැත්තට දශම ස්ථාන වෙන් කරන්න ඕනේ. පූර්ණාංශයට එකක් එකතු කරනවා. 1 1 2යි නේ. ඒක දශම ස්ථාන ළමයි වාර දෙකක් අපිට පන්නන්න වෙනවා 1යි 2යි. එතකොට අපිට උත්තරේ එනවා කීයද? 85.2. ඒ කියන්නේ 85 කියලා. ඔන්න ඔයයි කරන්නේ. හරිද? තේරුණාද? මුලින්ම කරන්න ඕනේ දී ඇති ලඝු ගණකේ දශම කොටස තියෙන තැන හොයා ගන්න ඕනේ මේකේ. මෙන්න මේ පැත්තේ. ඒක තියෙන්නේ කීයද? 85 බිඳුව. ලියා ගන්න. ඊට පස්සේ පූර්ණාංශයට එකක් එකතු කර ලැබෙන අගයට සමාන වාර ගානක් දශම පිට දකුණට පන්නන්න ඕනේ. හරිද? රතු බෑනේ ලියන්න උතන. ලියන්න මෙහිදී පළමුව දී ඇති ලඝු ගණකේ දශම කොටස ඇති ස්ථානය ලඝු පොතේ තුන්වන තීරයක් අපිට ඕන වෙනවා. මම ඊළඟ අදදී ඔයයි දෙවන හා තුන්වන තීර වලින් නැත්නම් දෙවන තීරයෙන් කියලා ලිව්වත් කමක් නැහැ නේ. දෙවන තීරයෙන් බැලිය යුතුය. තුන්වන තීරයත් ඕන වෙනවා. දෙවන තීරයෙන් බැලිය යුතුය. හරි. ඊට පස්සේ බැලිය යුතුය. ඒට අදාළගේ ලඝු පොතෙන් බලා ලියා. නේ? ඒක බැලුවා. ඒකට අදාළගේ ලඝු පොතෙන් බලා ලියා. ඉක්මනට ලියන්න. ලඝු පොතෙන් බලා ලියා. දී ඇති ලඝු ගණකේ පූර්ණාංශයට
දී ඇති ලඝු ගණකයේ පූර්ණාංශයට එකක් එකතු කර දී ඇති ලඝු ගණකයේ පූර්ණාංශයට එකක් එකතු කර ලැබෙන අගයට සමාන වාර ගණනක් ලැබෙන අගයට සමාන වාර ගණනක් ලියාගත් සංඛ්‍යාවේ මුල සිට දකුණු පැත්තට ලියන ගමන් හිතන්න මුල සිට දකුණු පැත්තට වෙන් කළ යුතුය. එතකොට ළමයි අපිට සංඛ්‍යාව එනවා. වෙන් කළ යුතුය. හරි. හොඳයි. සංඛ්‍යාව මේක ඔය වගේ හදලා ගන්න. හරි. පළවෙනි එක හරි. ඊට පස්සේ දෙවෙනි එක දෙනවා. මෙන්න මෙයා. 1.9.74. මෙන්න 1.9.74 මේ සංඛ්‍යාවක ලඝු ගණකයක් දීලා තියෙන්නේ මේකට අදාළ සංඛ්‍යාව හොයන්න අපි උත්තරේ ගන්නවා මෙන්න අපි හදලා බලමු මේක එනවාද කියලා. හතර බලමු එනවාද කියලා නේ. ඔව්. හරි. මේක හරියද? හොඳයි. දැන් මෙන්න අපිට දිනුනා ලඝු ගණකයක් සංඛ්‍යාව හොයන්න ඕනේ. මුලින්ම බලන්න දශම කොටසනේ. දැන් මෙන්න මේ 90000 මේ 90.74 කියන්නේ 9074 9.74 බලන්න මෙන්න මේ දෙවන පැත්තේ ලඝු පොතේ මෙන්න මේ දෙවන තීරයේ කොහෙද තියෙන්නේ කියලා බලන්න කරලා ඉක්මනට ලඝු පොත ගත්තාම ඔයගොල්ලෝගේ ලඝු පොතේ තීර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. මෙන්න පළවෙනි තීරය. ඊට පස්සේ තියෙනවා තව තීරයක්. ආයි මධ්‍යනාන්තර තීරය තියෙනවා මොකද මධ්‍යන අන්තර තීරය. මේක මැද එක මේක මුල ඉලක්කම් දෙක ගන්න යනවා. ඕගොල්ලෝ බලන්න 974 මෙන්න මෙහි කොහෙද තියෙන්නේ? මෙහි බලන්න ඕනේ. මෙහි බලලා තමයි මෙහාට එන්නේ. 9074 9074 බලමු ටක් ගාලා. කොහෙද තියෙන්නේ? ලඝු පොතේ 9074 තියෙනවා. අන්න 9074 තමයි තියෙනවා. මෙන්න මේ හරියේ. හරියටම තියෙනවා 9074. දැන් බලන්න ඒක හම්බුනාට පස්සේ මේ පැත්තට එන්න කීයද තියෙන්නේ? 9074 ගලින් මෙහාට ආවම 80 තියෙනවා. අන්න 80. මෙතෙන් උඩට ගියාම මොකක්ද තියෙන්නේ? 8 යනවා. එහෙනම් 9074 හරියටම තියෙන්නේ 80 8 තියාගන්න. 80 8. මේක අපි දශක ආකාරයෙන් ලියන්නේ කිව්වොත් එහෙම ලියන්නේ නැහැ. 10 1.9 සමානයි 85. හරි දැන් මේ ළමයා අපිට එන්නේ 88. ඊට පස්සේ මේක මේ උත්තරේ මේකේ දශම ස්ථාන වෙන් කරන්නේ කොහොමද? මේ පූර්ණාංශයට එකක් එකතු කරන්න. එකට එකක් එකතු කරාම 1 1 2යි දශම ස්ථාන දෙකක් වෙන් කරන්න. ඉස්සරහින් ගන්න 1 2. අන්න උත්තරේ එනවා. මෙතන තමයි එන්නේ දශම උත්තර. ඒ කියන්නේ කීයද? 80.8. හරිද? 80.8ම ආවා. හරි. ඊට පස්සේ තනියම අපි අරකට මොනවද බලමු. 0.9.0.0 තුන්වෙනි එක. මෙන්න මේ ලඝු ගණකයේ එන්නේ මොන සංඛ්‍යාවද කියලා හොයන්න. මේ ලඝු ගණකයේ එන්නේ මොන සංඛ්‍යාවද කියලා හොයන්න. මොන සංඛ්‍යාවද කියලා හොයන්න. 1 2 හරි 3.
මේකේ තමයි බලන්න 9006 නැත්නම් මේකෙත් බලන්න අපි හැමතිස්සෙම ඒකට දශම කොටස කියලා බලන්න. 9.0 බලන්න මෙහි කොහෙද හැරෙලා තියෙනවා. බලන්න ලඝු පොත බේරුවා 9යි 9.0.6 9.0.6 නෑ අපිට ඕගොල්ලන්ට පේනවා මේක කෙලින්ම නෑ මේක තියෙන්නේ කීයද කිය එක 9.4 තියෙනවා ඔන්න මෙතන තියෙනවා 9.0.4 ඊට පස්සේ තියෙන්නේ 9.0.6 නෑ 9.0.0 කීයද 9 ඔව් 9.0.9 තියෙනවා දැන් මේක නෑ අපිට අවශ්‍ය නෑ එහෙම සාමාන්‍යයෙන් අපි කරන්නේ වැඩි එක ගන්න නෑ. හරි ඒකෝර අපි කරන්නේ වැඩි එක ගන්නනේ අඩු එක ගන්නවා මෙතනින්. කීයක් තව මතකද? 9.0.6 අපි ඕනේ. හැබැයි අපිට තියෙනවා 9.0.4. කීයද බලන්න. මෙතන මෙහා ගාම කීයද තියෙන්නේ? ලක්පති 79. 79. මෙතන උඩට ගියාම කීයද තියෙන්නේ? මෙතනින් උඩට ගියාම කීයද තියෙන්නේ? බලන්න තමයි කීයද කියන්නේ. ඔතනින් උඩට ගියාම ලඝු පොතේ බලන්න මෙතනින් උඩට ගියාම පහනේ දෙන්නේ. පහ. ඔව් මෙතනින් උඩට ගියාම එන්නේ පහ. හරි. වැඩි එක ගන්න බෑ අඩු එක තමයි ගන්න. හැබැයි මේකත් නෙමෙයි අපිට තව කීයක් මම දන්නේ. 90.6 90.4 මෙතනදී ඉතුරුක් බලනවා කොතරම් තව මදිද? 9.0.6 ඉඳන් 9.0.4 ඉඳන් අපිට අවශ්‍ය වගේ තව කීයක් මදිද? අන්න තමයි දෙකක් මදි. ඉතින් අපි මේ මදි ගතිය හොයන්න යන්නේ මෙතනින් මධ්‍යනාන්තර විදිහට. මේකට. මධ්‍යනාන්තර විදිහට යන දෙකක් හම්බ වෙනවා. මදි ගන්න දෙකයි ඉන්නේ. අපිට හම්බෙන්නේ 9004. හැබැයි මේකේ තියෙන දශම කොටස 9006. දෙකක් තව මදි. ඒක අපිට මධ්‍යනාන්තර විදිහට කියන යුගයක්. දෙකක් හම්බුනාට පස්සේ එතනින් එන්න උඩට. එතනින් උඩට ආවහම හරිද කී දෙන්නේ? ඈ? ඔව් දැන් උතනින් පොඩක් වෙනස් වෙන්න පුළුවන්. හරිද? දෙකනේ දෙක කෙලින් ඉන්නේ. මුලින්ම දෙක කෙලින් උඩට ගියොත් එන්නේ 3. ඊට පස්සේ දෙක කෙලින් උඩට ආවොත් එන්නේ 4 ඒක තමයි නේ. හරි. මෙතනින් උඩට ගියාම කී දෙන්නේ? 3 ගන්නත් පුළුවන් නැත්නම් තවත් දෙකක් තියෙනවනේ. හරි 4 ගන්නත් පුළුවන්. අපි සාමාන්‍ය පළවෙනි එක තමයි ගන්න. ඒක චොට්ටක් එහාම යනවා කමක් නැහැ. හරි. දැන් තමයි මොන ඔය ඉලක්කම් ටික ලියා ගන්න ඕනේ. මේකට අදාළව 79යි 5. ඊළඟ ඉලක්කම 1 3 1 4. මම තුන ලියන්නම්කෝ. අපි සාමාන්‍යයෙන් ඉලක්කම් දෙකක් අමරන පළවෙනි එකේ එකක් කෙලේ උඩට ගිහලා තමයි ගන්නෙ. හරි ඕන දැන් මෙතන ඔයගොල්ලෝ 4 තමයි ආවේ කමක් නැහැ. ඒක විලෝස් නැහැ. හරි. දැන් ඊට පස්සේ තමයි මේකේ ධර්ම ස්ථානය කරන්නේ ඕනේ. මෙන්න මේ පූර්ණාංශයට එකක් එකතු කරන්න. බිඳුවට එකක් එකතු කරාම එකයි. එහෙනම් මේ ඉස්සරහින් ඉඳන් දකුණු පැත්තට එකක් තමයි එන්න කරන්නේ. එතකොට 7.9යි 5යි 3 නැත්නම් 9යි 5යි 4. බලන්න මේ උත්තරේ එනවා. වෙනස් වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් තේරෙනවද ලඝු ගණකේ දුන්නාම ප්‍රතිලඝු ගණකේ ඇන්ටිලෝග් හොයන විදිහ. දැන් අපි අර ගාන හදලා එතනින් අද නවත්තමු. ලබන සතියේ අපි ක්ලාස් එකේ ඉඳලා පැය 7:00ක් තියෙන්නේ. මේ සතියේ ඉඳලා මේ දවස් කරේ. ඒතර ඒ ක්ලාස් එකක් නෑ. හරිද? එතකොට ලබන සතියේ මම 11 පන්තියේ අර බියුටිත් එක්ක අර දැන් අපි ළමයි මෙතන කතා කරේ එකට දැඩි සංඛ්‍යාවල ලඝු ගණක. අපිට ලබන සතියේ තියෙන්නේ එකට අඩු සංඛ්‍යාවල ලඝු ගණක හොයන ක්‍රමය ඉගෙන ගන්න තියෙනවා. මේ වගේම තමයි ටිකක් පොඩි අලුත් දෙයක් බියුටි ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අර මේ වගේ ගණන් හදන්න තියෙන්නේ. ප්‍රකාශනවල අපි හොයන්න තියෙන්නේ මම අර පණන් ගන්න ගාන ඉවර කරලා උත්තරය ගන්න පෙන්නන්න x. හරි මේක හරියද? හොඳයි.
අපි අර උඩට එමු. ඔයගොල්ලෝ මුලින්ම ලියව ගන්න. ඊට දීපන් ටූල් පහක් අය. ඒක මම ආයි පියවර දෙකක් විතර ලියුවා නේ. එතනින් පස්සේ අපි දැන් මේ දක්වා ආවා. දැන් අපි ඉලක්කය තමයි ඒකේ x වල අතිය දෙන්නේ. අපි දැන් ගාන පටන් ගන්නත් මතකනේ. මුලින්ම දීපු ගාන මොකක්ද කරේ? මේ x සමානයි කියලා දාගත්තා. මෙතන ඉතින් මම හිතන්නේ 300 වැඩි කිරීම දෙක බෙදීම 50 නේ. ඔකට ගාන ඕක සුළු කරාම උත්තරේ x කියලා ගත්තා. ඊට පස්සේ අපි දෙපැත්තෙම ලඝු 10 වාගේ ගත්තා. LGX මේ පැත්තේ LG 300 වැඩි කිරීම දෙක බෙදීම 50. ඊට පස්සේ මේ පැත්ත අපි ඔහොම තියාගෙන මේ පැත්තේ ලඝු ගණකයක ඔයගොල්ලෝ දන්නවා ලඝු නීති ගුණිතයෙන් තියෙන කට්ටිය ලියුවේ හැටි වෙන වෙනම එකතුවක් ලෙස LG 300 LG 2 ආයෙ යන්නක බෙදීමෙන් තියෙන එක ලියුවේ හැටි LG 50 නේ කොහොමද ඔව් ඊට පස්සේ ඔයගොල්ලෝ මේවල ලඝු ගණකයක වැලුවට කට් කරලා මෙතන ලඝු ගණකයක වැලුවා මේක වැලුවා ලඝු පොතේ බලලා ඒක නේ එකතු කරාම එකතු කරලා අලු කරලා මේක සුළු කරාම නේ මේක ලඝු ගණකයක වැලුවා මේක ලඝු ගණකයක වැලුවා මේක ලස්සන වල අඩු කරලා මේක එකතු කරා මේක අඩු කරා අඩු කරලා අන්තිමට ඕගොල්ලන්ට ආවා 1.07යි දැන් තමයි අපිට කරන්න තියෙන්නේ මොකක්ද මෙන්න මේ x නේ හොයන්න ඕනේ නේද මොකද x තමයි මේකේ උත්තරේ මේක සුළු ගණන සංඛ්‍යාවේ උත්තරේ x දැන් මේක තමයි මේ සංඛ්‍යාවේ ලඝු ගණක ගන්නවා එහෙනම් මේකේ ප්‍රතිලඝු ගණක ගත්තා නම් x වල උත්තරේ එනවා එහෙනම් අපි ලියනවා x සමානයි මේකේ ප්‍රතිලඝු ගණකය කොහොමද ලියන්නේ ඇන්ටිලොග් ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රතිලඝු ගණකය කියන එක ඇන්ටිලොග් 1.0792 මේක ලඝු ගණකෙන් ඕකට අදාළ සංඛ්‍යාව හොයන්න තියෙන්නේ ලඝු ගණකෙන් එතකොට තමයි මේ x වල අගේ ඉන්නේ x කියන්නේ සංඛ්‍යාව මේක තමයි ලඝු ගණකය දැන් බලන්න අපි ලඝු පදයේ බලමු 0.9 මෙන්න මේ බලන්න කොහෙද තියෙන්නේ කියලා 0.971 මේ 0.79 එකක් කරලා බලන්න ලඝු පදයේ ආවස්සට බලන්න ඕනේ ඇන්ටිලොග් 0.791 නෑනේ කීයක් තියෙන ළමයි ඔතන චුට්ටක් අර ආසන්න වශයෙන් ඉදින්නේ මුලමනේ 0යි බලන්න හරියට 0.791 නෑ 0.792 ඔව් දැන් උතන කාට හරි 0.792 ගන්න පුළුවන් නේ නැත්තම් ඉතින් ගන්න වෙන්නේ කීයද හරිද 0.792 නම් තියෙනවානේ ඔව් දැන් උතන ඕගොල්ලන් චුට්ටක් ඔතන බැලුවේ හැටි මේ 0.791 නෑ 0.792 තියෙනවානේ කීයද තියෙන්නේ 0.792 ගත්තොත් මෙතන 12 මෙතන බිංදුවක් තියෙනවා 0.792 නම් තියෙනවා එහෙම ගත්තොත් කෙලින්ම කීයද වෙන්නේ ඈ අපි දැන් හිතන්න මෙතන 0.791 මෙවට 0.792 ගත්තොත් කීයද හරියට 12 බිංදුවනේ 12 මෙතන මෙහාට ආව 12 මෙතන මෙහාට ආව බිංදුව ඊට පස්සේ අපි කරන්නේ මේකේ පූර්ණාංශ එකනේ මේ පූර්ණාංශ එක නෙමෙයි පූර්ණාංශ එක පූර්ණාංශයට එකක් එකතු කරාම කීයද දෙකයි දශම ස්ථාන දෙකක් ඉස්සරහා ඉඳන් මෙහාට වෙන් කරන්න එතකොට තමයි උත්තරේ කීයද 12.0යි නේ 12.0යි ඒ කියන්නේ උත්තරේ හරියටම කීයද 12යි දැකද මට කියන්න 302කින් වැඩි කරලා 50 බෙදුවාම උත්තරේ 12ක් නෙන්න ඕනේ ඉතින් මෙහෙම හදුවාම උත්තරේ 12ක් එනවා අර මෙතන මම ලාවේ 0.792ම ගත්තේ හරියට 12 වෙනවා නැත්නම් ඔයගොල්ලන්ට ගන්න මේ මීටර අඩු වගේක් නේ 0.79යි එක නෑනේ 0.7යි අඩු වගේක් ලෙස ගත්තොත් ඊට පස්සේ තියෙන්නේ 0.7යි 5යි 5 ඔව් එහෙම අරන් හදන්නත් පුළුවන් 0.7යි 5යි 5 තියෙන ළමයි 11යි 9යි නේ එහෙම කවුරු හරි ගන්නවා නම් 11යි 9යි තව කීයක් මදිද 0.7යි 5යි 5යි ඉඳන් 0.7යි 9යි එකට මදි 6යි 5 7යි 5 8යි 5 30ක් මදි 90ට 40යි 41ද නෙමෙයි 36යි නේ ඔව් 36ක් මදි එහෙම ගියොත් ඉතින් මත්නාන්තර දෙකේ මෙහාට ආවම 36ක් නෑ 34 වගේ ඉන්නේ ඉතින් මුල්ලට ගියාම 9යි ඊළඟට 9 නේ ඒකට 11 අපි දැන් අර මම මේ කියන්නේ 0.7යි 5යි 5 ගත්තොත්
මෙතනින් 11 මෙතනින් ආවොත් එන්නේ කීයද 9 තව හරනම් මදිනේ 36ක් විතරනේ මේ යන්නේ නම් මේකට 36ක් මදින් හින්දා මෙතනින් මධ්‍යමාන්තර දෙක ගියා 36ක් නෑ 34 තියෙන කියලා වගේ එතනින් උඩට ගියාම 9යි එහෙම ගත්තොත් මේකනේ ඉන්නේ ඕක ගත්තත් අවුලක් නෑ ඕකේ දශම ස්ථාන දෙකක් මේකවල කීයද එකට එකක් එකතු කරාම 2යි 1යි 2යි ඒ කීයද 11 ඉස්සර 9 නෑ 11 ඉස්සර 9 කියන්නේ කීයද උත්තරේ ඈ 12යි එහෙම ගත්තත් කමක් නෑ එකද එතකොට අපිට ළමයි ලඝු පොතෙන් ගානක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ හොඳයි මම ඊගොල්ලෝ 10 පන්ති දැන් මේ ගොඩක් ගණන් හැදුවා ඒගොල්ලෝ try එකක් දෙන්න ගණන් තියෙනවා ගොඩක් ඒවා ටියුට් එකේ 10 පන්ති හදපු ගණන් හරිනේ හරි ප්‍රශ්නාංක 3 තියෙනවා ගණන් දෙකක් ඒවා පුළුවන් නම් හදන්න හරි ඕල් තනියෙන් මෙන්න මේ ගණන් දෙක ගෙදරදී හදන්න මම බෝඩ් එකේ දාන්නම් හරි අපි ලබන සතියේ උඩ ඊළඟ ක්ලාස් එකේ අතමාට දෙන්නේ ලබන සතියේ ඉඳලා 11 පන්ති මේක කරාම ලබන සතියේ පාඩම ඉවර වෙනවා. ඔයගොල්ලෝ තනියම ළමයි මෙන්න මේ දිගේ අගයන් හොයන්න ලඝු පොත පාවිච්චි කරලා පළවෙනි ගාන අගය සොයන්න තියෙන්නේ 27.32 වැඩි කිරීම 9.8 එදීම 11.5 මේ ගාන ලඝු ගණක වගු භාවිතයෙන් තියාගන්න ලඝු ගණක වගු භාවිතයෙන් අගය සොයන්න ලඝු ගණක වගු භාවිතයෙන් අගය සොයන්න ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මේක සමානයි x කියලා දාගන්න දෙපැත්තෙම ලඝු 10 පාද ගන්න ගුණයෙන් තියෙන ඒවා එකතුවක් ලෙස ලියන්න බෙදීමෙන් තියෙන එක අඩු කිරීමක් ලෙස ලියන්න ඊට පස්සේ මේවල ලඝු ගණක බලලා එකතු අඩු කරලා තනි අගයක් ගන්න මේ වගේ ඊට පස්සේ x සමානයි ඇන්ටිලොග් a ආවෝරය කියලා මේ වගේ ඇන්ටිලොග් අගේ බලන්න වෙනවා ප්‍රතිලොග් ගණකේ බලලා උත්තරේ දශම ස්ථාන වෙන කරලා හරියට අරන් බලන්න ඊට පස්සේ කැල්ලෙකෙත් මේක ගහලා එන උත්තරේ බලන්න ඔයගොල්ලන්ට ආපු උත්තරේ කැල්ලේ එන උත්තරෙන් වෙන්නත් ඕනේ එහෙම ආවේ නැත්නම් ඔයගොල්ලන්ට වැරදිලා කොහේ හරි ගාන හදද්දී සාමාන්‍ය දශම ස්ථානයක් දෙකක් එහාම යා වෙන්න පුළුවන් ඒක කමක් නැහැ හරි එහෙනම් අපි මෙතනින් ක්ලාස් එක අදට අවසන් කරනවා හරි අද ගොඩක් තමයි ක්ලාස් එකට ඉන්න බැරි කතාව තමයි කිව්වේ මේ වෙලාවට පන්ති කලින් දාපුවා තියෙනවානේ රෙකෝඩින් එක තියෙන හින්දා ගැටලුවක් නෑ ඉල්ල ගන්න පුළුවන් හරි එහෙනම් අපි ලබන ඉරිදා ළමයි රෑ 7:00ට මේ තුන්වෙනි පාඩම මම 11 පන්ති ටික අපි ගණන් මේ වගේම ගණන් තියෙන්නේ තව පොඩි අලුත් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඒ ටික ඉවර කරමු ලබන ඉරිදා ඊළඟ ඉරිදා අපිට එතකොට 4 වෙනි පාඩම ඝන වස්තු වල ලේසි පාඩමක් තියෙනවා පුෂ්ඨ වර්ගඵලය හොයන ඒක අපිට ඊට පස්සේ කතා කරන්න පුළුවන් එහෙනම් හරි කරසන්ට ඉන්න අපි එනම් මෙතනින් ක්ලාස් එක ඉවර කරමු හරි සියලු දෙනාටම හරිද බුදු සරණයි